හොඳයි දරුවනේ අපි ඔයගොල්ලොත් එක්ක අද හම්බෙන්නේ පස්වෙනි එකකේ දෙවෙනි කොටසෙන් දරුවනේ විශේෂ පස්වෙනි එකකේ ඔයගොල්ලෝ දන්නවා පස්වෙනි එකකේ දෙවෙනි කොටස ජෛව තාක්ෂණ වේදියේ විශේෂ 12 වෙනි ශ්‍රේණියට අදාළ 12 වෙනි ශ්‍රේණියේ පස්වෙනි එකකේ පළවෙනි කොටස අපි ඔබත් එක්ක කතා කරලා අවසන් දුවේ පුතේ අපි දැන් අද බලාපොරොත්තු වෙන ඔයගොල්ලොත් එක්ක විශේෂයෙන්ම ජලයේ ගුණාත්මක බව යන කියන එකකේ දෙවෙනි කොටස පස්වෙනි එකේ දෙවෙනි කොටස දරුවනේ අපි දූෂිත ජලයේ බලපෑම තමයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඉතින් දුවේ පුතේ විශේෂයෙන්ම අපි මෙතනදී බලාපොරොත්තු වෙන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න අපි දෙවෙනි කොටසට පිවිසෙන්න කලින් දරුවනේ අපි විශේෂයෙන් බලමු මේ දූෂිත ජලය කියන්නේ ජල දූෂණය සම්බන්ධයෙන් දරුවනේ මේ ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ තුල ජල දූෂණය අපි දන්නවා දුවේ පුතේ පෘථුවියෙන් 10න් පංගු 7ක්ම අපි දන්නවා මේ ජලයෙන් වැසිලා තිබුණත් දරුවනේ වැඩිපුරම ජලය තිබුණත් අපි දන්නවා අපිට මානව ප්‍රයෝජනයේ සඳහා මේ ජෛව ගෝලයේ තුල දනුවනේ මිනිසාගේ ප්‍රයෝජනයේ සඳහා ලබාගත හැකි ජලය තියෙන්නේ ඊටාම සීමිත ප්‍රමාණයක් දරුවනේ අපිට පානීය ජලයේ වශයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ජල ප්‍රමාණය තියෙන ඊටාම සීමිත ප්‍රමාණයක්. ඉතින් මේ සීමිත ප්‍රමාණයක් වූ ජලය දරුවනේ ජලය කියන්නේ අනවරත සම්පතක්. යලි ඇතිවන සම්පතක්. යලි නොනැවති ඇතිවන සම්පතක් දරුවනේ ජලය කියන්නේ. ඉතින් මේ යලි ඇතිවන සම්පතක් උනත් දරුවනේ ඇතිවන වේගයට වඩා වැඩිපුර ප්‍රයෝජනයට ගන්න ගියොත් අපි ඇතිවන සම්පතක් උනත් නැතිවන සම්පතක් බවට පත් වෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ අපිට ඉතිරි වෙලා තියෙන ඊටාම සීමිත ජල ප්‍රමාණය දරුවනේ පරිභෝජනීය සඳහා මානව අවශ්‍යතා සඳහා ප්‍රයෝජනට ගැනීමට තියෙන ඊටාම සීමිත ඊටාම සුළු ජල ප්‍රමාණය දරුවනේ විවිධ හේතු සාධක නිසා විවිධ දූෂණ කාරක නිසා දරුවනේ දිනෙන් දින දූෂණයට පත්වමින් පවතිනවා යලි යථා තත්ත්වයට පත් කළ නොහැකි අන්දමට මේ ජල ප්‍රභව දූෂණය වෙමින් පවතිනවා. ඉතින් දරුවනේ මම මේ විශේෂයෙන්ම පස්වෙනි එකකේ දෙවන කොටස දූෂිත ජලයේ බලපෑම කියන පාඩම් කොටසට පිවිසෙන්න කලින් මම බලාපොරොත්තු වෙනවා දුවල පුතාලත් එක්ක කතා කරන්න විශේෂයෙන්ම කොහොමද මේ ජල දූෂණය සම්බන්ධයෙන් ජල දූෂණය වෙන්නේ කොහොමද දරුවනේ මොනවද ඒවට බලපාන්නේ කොහොමද අපි මේ ජල දූෂණය වළක්වා ගනිමින් මේ ජලය සංරක්ෂණය කරගන්නේ ජලය කියන සම්පත දරුවනේ කොහොමද අපි රැකගන්නේ කියන එක සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ කොටසෙදි දුවල පුතාලත් එක්ක මම මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් හොඳට ලබාගෙන අපි ජල දූෂණය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන අපි පාඩමට අපිට පිවිසෙන්න පුළුවන් දරුවනේ. රයිට් අපි ආරම්භ කරමු එහෙනම් මේ දූෂිත ජලයේ බලපෑම කියන ඒකකයේ යටතේ මුලින්ම අපි බලමු මේ කොහොමද ජල දූෂණය සිද්ධ වෙන්නේ? මොකද්ද ජල දූෂණය කියන්නේ? ඒ සඳහා බලපෑම්, ඒ ජල දූෂණයේ බලපෑම් මොනවද? මානවයාට ඇති වෙන බලපෑම් කොහොමද? පරිසර පද්ධති සඳහා ජෛව විවිධත්වයට ඇති කරන බලපෑම් මොනවද කියන එක සම්බන්ධයෙන් දුවල පුතාලත් එක්ක මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු අපි. රයිට් බලන්න දූෂිත ජලයේ බලපෑම. හරි. එතකොට දරුවනේ අපි දන්නවා ජලය කියන්නේ මේ මිහිමත ජීවයේ පැවැත්ම රඳා පැවතීම සඳහා අත්‍යවශ්‍යම සාධකයක් දරුවනේ. අපි දන්නවා ජලය තමයි ජීවයේ පදනම. අදින් වසර අවුරුදු බිලියන 4.7කට පමණ පෙර දරුවනේ අපි දන්නවා මේ පෘථුවිය ඇති වුණේ. මේ පෘථුවිය නිර්මාණය වුණේ දරුවනේ පෘථුවිය නිර්මාණය වෙලා අදින් වසර අවුරුදු බිලියන 4.7ක පමණ කාලයක් ගත වෙනවා. දරුවනේ ඔහොම පෘථුවිය නිර්මාණය වෙලා තවත් අවුරුදු බිලියනයක් විතර ගත වුණා. ඒ කියන්නේ අදින් වසර අවුරුදු බිලියන 3.7කට පමණ පෙර දරුවනේ පෘථුවියේ මූලාරම්භක ජීවය ඇති වුණේ. පෘථුවියේ මුල්ම ජීවයේ දරුවනේ සාගර පරිසරයේ තමයි මූලාරම්භක ජීවය ඇති වුණේ. ඒගොල්ලෝ අපි හඳුන්වනවා විෂම පෝෂී බැක්ටීරියා ආකාරයක් තමයි දරුවනේ පෘථුවියේ මුල්ම ජීවය. ඉතින් අපි ජලය ජීවයේ පදනමයි කියලා කියන්නේ දරුවනේ පෘථුවියේ මූලාරම්භක ජීවය මුල්ම ජීවය හටගත්තේ මෙන්න මේ ජලජ පරිසරයක් තුල. සාගර ජලය තමයි දරුවනේ පෘථුවියේ මූලාරම්භක ජීවය සිද්ධ වුණේ සාගර ජලය. කොඇසවේට් කියන විෂම පෝෂී බැක්ටීරියා ආකාරයක් තමයි මූලාරම්භක මුල්ම ජීවය වුණේ. ඉතින් දරුවනේ ඒ වගේම අපි කියනවා මේ පෘථුවිය සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහ වස්තු අතර ඊටාම සුවිශේෂිත වෙන්නේ දරුවනේ අපි දන්නවා පෘථුවියේ ජීවයේ පැවැත්මට වැදගත් වන ජලයේ පවතිනවා දරුවනේ. මොනවද දරුවනේ පවතින්නේ? ජීවයේ පැවැත්මට වැදගත් වන ජලය තිබීම තමයි පෘථුවිය අනෙකුත් ග්‍රහ වස්තු අතර ඊටාම සුවිශේෂිත ග්‍රහ වස්තුවක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් දරුවනේ අපි දන්නවා ජලය කියන්නේ සමස්ත ජීවී ප්‍රජාවටම අත්‍යවශ්‍ය සාධකයක්. ඉතින් දරුවනේ භෞතික වශයෙන් අපි ගත්තාම
පදාර්ථයේ අවස්ථා තුනම අපිට ජල චක්‍රය තුළ දැක ගන්න පුළුවන් දරුවනේ. ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනම ජල චක්‍රය තුළ අන්තර්ගතයි දරුවනේ. අපි ගත්තාම ජලය ගත්තාම ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනම ජලය අත් කර ගන්නවා පවතින දරුවනේ ජලයට. භෞතික වශයෙන් ඝන, ද්‍රව හා වායු මෙලෙස අවස්ථා තුනකට ජලය අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවනේ පෘථුවියෙන් 71ක් පමණම සමන්විත වෙන්නේ ජලයෙන්. විශේෂයෙන්ම සාගර හා මුහුදු වල කරදිය විදියට දරුවනේ බලන්න විශේෂයෙන්ම දරුවනේ පෘථුවියෙන් 71ක් පමණ සමන්විත වෙන්නේ ජලය වන අතර එම ප්‍රමාණයෙන් 100ට මේ පෘථුවියේ සමස්ත පෘථුවියේ ප්‍රමාණයෙන් 171ක් 10න් පංගු 7ක් කියලා දරුවනේ මං හැඳින්වුවේ ඒකයි. ඉතින් මෙන්න මේ 171 ප්‍රමාණයක් ප්‍රතිශතාත්මකව ගත්තොත් දරුවනේ පෘථුවියෙන් හරියටම 171ක් පමණ අන්තර්ගත වෙන්නේ ජලය. මෙන්න මේ 71 පමණ ජලයනොත් දරුවනේ හරියටම බාන පෘථුවියෙන් 171ක් පමණ සමන්විත වන මේ ජලය විශේෂයෙන්ම ඒ ප්‍රමාණයනොත් 96.5ක්ම 171ක් වන මුළු ප්‍රතිශතයෙන් දරුවනේ ඒ ප්‍රමාණයෙන් ප්‍රමාණාත්මකව ගත්තාම ඒ 171ක ප්‍රමාණයනොත් 96.5ක්ම දරුවනේ සාගර හා මුහුදු ආශ්‍රිත කරදිය වශයෙන් පවතින. සාගර හා මුහුදු ආශ්‍රිත කරදිය වශයෙන් පවතින දරුවනේ. එතකොට හරි. ඒ වගේම 2.5ක ප්‍රමාණයක් දරුවනේ මිරිදිය විදිහට තියෙනවා. ප්‍රෙෂෝට විදිහට තියෙනවා දරුවනේ 2.5ක ප්‍රමාණයක් මිරිදිය විදිහට පවතිනවා දරුවනේ ඒකෙනොත් ඒ 2.5ක් ප්‍රෙෂෝට මිරිදිය විදිහට පවතින ජලයනුත් දරුවනේ 68.7ක්ම පවතින්නේ අයිසා ග්ලැසියර් විදිහට මිදුණු ජලය. උත්තර හා දක්ෂිණ ද්‍රවවල දරුවනේ අයිසා ග්ලැසියර් විදිහට මිදුණු ජලයේ විදිහටයි පවතින්නේ. ඒකත් අපිට ප්‍රයෝජනෙට ගන්න බෑ. එහෙනම් දරුවනේ බලන්න භූගත මිරිදිය ජල ප්‍රමාණය නොසලකා හැරියොත් අපි මේ භූගත වෙලා තියෙන මිරිදිය ජල ප්‍රමාණය නොසලකා හැරියොත් දුවේ පුතේ හොඳට බලන්න මිනිස් පරිභෝජනය සඳහා ඉතිරි වෙලා තියෙන්නේ 100%කටත් වඩා අඩු ජල ප්‍රමාණයක්. මිනිස් පරිභෝජනය සඳහා ඉතිරි වෙලා තියෙන දරුවනේ අපිට ප්‍රයෝජනයට ගන්න ඉතිරි වෙලා තියෙන්නේ 100%කටත් වඩා ඉතාම අඩු ජල ප්‍රමාණයක්. විවිධ මානව ක්‍රියාකාරකම් නිසා මෙන්න මේ ඉතිරි වෙලා තියෙන ජල ප්‍රමාණයත් දිනෙන් දින දූෂණයට ලක් වෙනවා දරුවනේ. ජලයට විවිධ දූෂණකාරක එකතු වීම මගින් එම ජලයේ පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්වෙමින් පවතිනවා දරුවනේ. රයිට්. ඉතින් ඒක අපි අනිවාර්යෙන්ම ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය හදාරන දරුවෝ විදියට මේ විෂය හදාරලා අනාගත බලාපොරොත්තුවක් විදියට දරුවනේ මේ විෂය මගින් අපි දන්නවා විශේෂයෙන්ම විෂය බාර කටයුත්තක් විදියට දරුවනේ අනාගත ලෝකයේ හමුවේ පවතින ජල අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා අපිට මේ විෂය යොදා ගන්න පුළුවන් නම් දරුවනේ විශේෂයෙන්ම අපත ජල කළමනාකරණ ක්‍රියාවලිය පරිසරයේ මත එකතු වන විශේෂයෙන්ම පරිසර විද්‍යාව ආශ්‍රිත ජෛව පද්ධති ක්‍රියාවලීන් විදියට දරුවනේ අපි දන්නවා පරිසරයේ මත එකතු වන බැරලෝහවල විසහරණය සඳහා නව ශුද්ධ ජීවී මාදිලි හඳුන්වා දීම ඒ වගේම ජලාශවල සුපෝෂණයේ වැළැක්වීම සඳහා ශුද්ධ ජීවී මාදිලි යොදා ගැනීම ගොඩබම මත එකතු වන විශේෂයෙන්ම දි รา පත් නොවන පොලිතීන් ප්ලාස්ටික් වෙනුවට කෝන් බේස් පොලිතීන් ප්ලාස්ටික් දි รา පත් වන පොලිතීන් ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා ශුද්ධ ජීවීන් යොදා ගැනීම දරුවනේ. රයිට්. E. coli කියන බැක්ටීරියාවේ ජාන පිළිසැකසුමකට ලක් කරලා දරුවනේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේ භාවිතා කරලා අපිට පුළුවන් දි รา පත් වන පොලිතීන් නිෂ්පාදනය කරන්න, දි รา පත් වන ප්ලාස්ටික් නිෂ්පාදනය කරන්න. ඉතින් මේ ජල දූෂණයට හේතුකාරක වෙන දූෂණකාරක දරුවනේ අවම කරලා බැහැර කිරීම අවම කිරීම තුළින් දරුවනේ අපිට මේ ජල සම්පත ඊටාම 100%කටත් වඩා අඩු සංඛ්‍යාවක් තියෙන මිනිස් පරිභෝජනය සඳහා යොදා ගන්නා මේ අමිල සම්පත සීමිත ජල සම්පත අපි රැක ගන්න ඕනේ දරුවනේ ජලයේ සම්පතක්. ඊටාම සීමිත ප්‍රමාණයක් අපිට පරිභෝජනයට ගන්න පුළුවන් ජල ප්‍රමාණය මේ ප්‍රතිශතාත්මක අගයන් සමග සංසන්දනය කරලා බැලුවාම දරුවනේ 171ක් පමණ පෘථිවියේ අඩංගු වෙන්නේ ජලය. ඒ ජලයනොත් දරුවනේ වැඩිපුරම තියෙන්නේ 97ක් විතර ප්‍රමාණයක් තියෙන දරුවනේ කරදිය විදිහට තියෙන දරුවනේ. ඉතිරි 2.5
5ක ප්‍රමාණයකිනුත් දරුවනේ ප්‍රෙෂ් වෝටර් විදියට තියෙන්නේ ප්‍රෙෂ් වෝටර් නැත්තම් මිරිදිය විදියට තියෙන්නේ 2.5යි. ඒ 2.5නුත් 68.7ක්ම තියෙන්නේ අයිසා ග්ලැසියර් මිදුණු ජලයේ විදියට අපිට ඒකත් ප්‍රයෝජනයට ගන්න හැකියාවක් නැහැ දරුවනේ. අපි භූගත ජල ප්‍රමාණය නොසලකා හැරියොත් දරුවනේ බලන්න. ඉතින් අපි විශේෂයෙන්ම භූගත මිරිදිය ප්‍රමාණය නොසලකා හැරියොත් දරුවනේ පරිභෝජනය සඳහා තිබෙන්නේ ඒකිනුත් 100%කටත් වඩා අඩු ජල ප්‍රමාණයක්. ඒකත් විවිධ මානව ක්‍රියාකාරකම් නිසා දිනපතා දෛනිකව දූෂණයට ලක් වෙනවා දරුවනේ. රයිට්. ඒක නිසා අනාගත ලෝකයේ හමුවේ මේ තියෙන ජල අර්බුදයට විසඳුමක් විදියට අපිට මේ තාක්ෂණික ඉංජිනේරුමය විෂයන් භාවිතා කරලා දරුවනේ ඒකට පිළියම් හොයන්න පුළුවන්. රයිට්. ඒකට යන මග මාර්ගය තමයි දරුවනේ අපි මේ කතා කරගෙන යන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා දරුවන්ට ජල දූෂණය පිළිබඳ පුළුල් අවබෝධයක් මේ සිද්ධාන්ත කොටසදී ලබා දීලා පාඩම ඉතුරු කොටස් ටික කරගෙන යන්න. එහෙනම් දරුවනේ මේ ප්‍රමාණයෙන් බීමට සුදුසු තත්ත්වයේ ජලය පවතින්නේ ඊටාම අවම මට්ටමක. ඔය අපි කියපු 100%ක ප්‍රමාණයනුත් ඔබ කල්පනා කරලා බලන්න බීමට පානීය ජල වශයෙන් යොදා ගන්න පුළුවන් ජලය තියෙන්නේ මොනතරම් සීමිත කොටසක්ද සීමිත ප්‍රමාණයක්ද ස්වල්ප ප්‍රමාණයක්ද කියන එක සම්බන්ධයෙන් අපිට කතා කරලා බලන්න වෙනවා දරුවනේ. වෙන ලෝකේ රටවල් වල දරුවනේ දැන් අපිට දැන් ජලය ටික පානීය ජලය ටික තියෙනවා මේ ජලයේ සඳහා තියෙන අරුබුදය ජලය ලබා ගන්න මිනිස්සු පොලිමේ ඉන්නවා. රයිට්. ජලය ලබා ගන්න පැය ගණනාවක් ගත කරනවා මිනිස්සු සමහර රටවල මේ අරුබුදයක් තියෙනවා දරුවනේ පානීය ජලය සපයා ගැනීම පවා අරුබුදකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මොකද මේ මිනිස් ක්‍රියාකාරකම් නිසා දරුවනේ අනවරත සම්පතක් වුණත් යලි ඇතිවන සම්පතක් වුණත් ඇති නොවන සම්පතක් බවට පත් වෙන්න පුළුවන්. මේවා පරිභෝජනය කරන වේගයේ අනුව දරුවනේ පුනර්ජනනය වන සම්පතක් වුණත් නැවත ඇතිවන සම්පතක් වුණත් අපි යලි ඇතිවන වේගයට වඩා වැඩිපුර මේ සම්පත් ප්‍රයෝජනයට ගන්න කියොත් දරුවනේ යලි ඇති නොවන සම්පතක් වුණත් යලි ඇතිවන සම්පතක් වුණත් ඉදිරියේදී යලි ඇති නොවන සම්පතක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා දුවේ පුතේ ඔබ දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම මුළු ලෝකේම අවධානයකට ලක් වෙලා තියෙනවා මේ අපි අපේ අවශ්‍යතා සඳහා භාවිතා කරන සම්පත් තිරසාර කළමනාකරණය. අපි භාවිතා කරන අතරතුරම මේ සම්පත්වල ඵල ප්‍රයෝජන අනාගත පරපුරටත් ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසමින් අපි මේ දේවල් පරිහරණය කරන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි ගහක් කපා ගත්තොත් අපි ලබාගත් ඵල ප්‍රයෝජන ඒ ගහෙන් ලබා ගන්න පුළුවන් වන ආකාරයට අපි තව ගහක් හිටවනවා. අන්න අනාගත පරපුරටත් එතකොට අපි ලබාගත් වගේම ඵල ප්‍රයෝජන ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් දරුවනේ මේ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය ඉංජිනේරුමය විෂයක් ඔබ දන්නවා. ඉතින් අපි දන්නවා ව්‍යවහාරික ජීව විද්‍යාවේ කෘෂි විද්‍යාවේ ඒ වගේම පරිසර විද්‍යාවේ ඉංජිනේරු විද්‍යා නිර්මාණකරණයේ පදනම් කරගත්ත ඉංජිනේරු විද්‍යා ශාස්ත්‍රයක් දරුවනේ විශේෂයෙන්ම පරිසරයට අනුගත වෙමින් පරිසර හිතකාමී විදියට දරුවනේ ශාක සතුන් ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කරලා අපිට පුළුවන් මේ විෂය පතේ තුල නව නිෂ්පාදන සිදු කරන්න. ඒ නව නිෂ්පාදන සිදු කිරීමේදී අපි පරිසරයට අනුගත වෙමින් පරිසර හිතකාමී ලෙස නිෂ්පාදන සිදු කිරීමයි දරුවනේ අපේක්ෂාව වෙන්නේ. රයිට්. ඉතින් අපි බලමු දරුවනේ එහෙනම් මේ ඉතිරි වෙලා තියෙන 100%ක පමණ ඊටාම සුළු ජල ප්‍රමාණයනොත් බලන්න ඔබ බීමට සුදුසු තත්ත්වයේ ජලය පවතින්නේ ඊටාම අවම මට්ටමක. බීමට සුදුසු තත්ත්වයේ ජලය පවතින්නේ දුවේ පුතේ ඊටාම අවම මට්ටමක. ඉතින් මිහි මත ජලය නොමැති වුණොත් දරුවනේ එහි ජීවයේ සම්පූර්ණයෙන්ම නැති වෙන බව අනිවාර්යයෙන්ම ඔබට ප්‍රත්‍යක්ෂයි. අපි දන්නවා ජලය තමා ජීවයේ පදනම. එහෙනම් අනිකුත් ග්‍රහ වස්තු අතර පෘථිවිය සුවිශේෂිත වන්නේ ජීවී පැවැත්ම සඳහා අවශ්‍ය ජලයේ පැවතීම. ජීවී ද්‍රාවකයේ වෙන්නේ ජලයේ දරුවනේ. මේ ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා ජලය ඊටාමත්ම හොඳ ද්‍රාවකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා අපේ රුධිර ප්ලාස්මාවේ ගත්තාම 90%කටත් වඩා වැඩි ප්‍රතිශතයක් අන්තර්ගත වෙලා තියෙන ජලය. ඉතින් මේ සියලුම කටයුතු සඳහා ජලයේ භාවිතා වෙනවා දරුවනේ. ජීවී පැවැත්ම සඳහා ශාක ඒ වගේම පෘථුවිය මත මේ ජෛව ගෝලයේ පැවැත්ම සඳහා දරුවනේ ජලය අත්‍යවශ්‍ය සාධකයක්. ජෛව පද්ධතිවල පැවැත්ම සඳහා ඒ වගේම ජෛව විවිධත්වයේ පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වැදගත්ම සාධකයක් විදිහට අපිට මේ ජලය හඳුන්වන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ මතක තියාගන්න මිහි මත ජලය නැති වුණොත් එහි ජීවය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒක අනිවාර්යයෙන්ම ප්‍රත්‍යක්ෂ කරුණක් දරුවනේ.
ඒ වගේම මිනිසා සහ අනිකුත් සත්වයන්ගේ වගේම දරුවනේ ශාකවල ක්‍රියාකාරකම් සඳහා අවැසි පිරිසුදු ජල ප්‍රමාණය දිනෙන් දින අවම වෙමින් පවතිනවා. විවිධ මේ ජල ප්‍රභව වෙතට විවිධ දූෂණකාරක එකතු වීම නිසා නාගරීකරණය, කාර්මීකරණය, ඒ වගේම වනාන්තර එලිපෙහෙලි කිරීම, රයිට්, පස නිරාවරණය වීම ආදී විවිධ හේතු සාධක බලපෑම් මත දරුවනේ අපි දන්නවා මිනිසාගේ වගේම අනිකුත් සත්වයන්ගේ අපි දන්නවා ශාකවල පැවැත්මට ජලය අවශ්‍යයි. ශාක මනා ශාක වර්ධනයක් සඳහා ප්‍රශස්ත ජල ප්‍රමාණයක් අවශ්‍යයි දරුවනේ. ශාකවල සිදුවන කායික ක්‍රියාවලි පරිවෘත්තීය ක්‍රියාවලි සඳහා ජලය අවශ්‍යයි දරුවනේ. ඉතින් මෙන්න මේ මිනිසාගේ වගේම අනිකුත් සත්වයන්ගේ ඒ වගේම ශාකවල ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පිරිසුදු ජල ප්‍රමාණය මොකද වෙන්නේ දුවේ පුතේ දිනෙන් දින අඩු වෙමින් පවතිනවා. ඉතින් මීට ප්‍රධානතම හේතුවක් ලෙසට අපිට කියන්න පුළුවන් මෙන්න මේ ජල දූෂණේ බලපාලා තියෙනවා පුතේ. මේකට ප්‍රධානතම හේතුවක් විදිහට අපිට කියන්න පුළුවන් ජල දූෂණේ බලපාලා තියෙනවා. ඉතින් හැබැයි පාරිසරික සහ මිනිස් ක්‍රියාකාරකම් බොහෝමයක්කින්ද දරුවනේ ජල දූෂණය අද වන විට පාලනය කිරීමට අපහසු මට්ටමකට ඇවිල්ලා හමාරයි. මොකක් නිසාද දරුවනේ මේ ජල දූෂණය පාලනය කරන්න අපහසු තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ? අපහසු මට්ටමකට පැමිණලා ඉවරයි. මොකද්ද? පාරිසරික වගේම මිනිස් ක්‍රියාකාරකම් නිසා ජල දූෂණය අද වන විට පාලනය කිරීමට අපහසු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු ක්‍රමානුකූලව කොහොමද මේ විදිහට පත් වෙලා තියෙන්නේ? මොකද්ද මේ ජල දූෂණය කියන්නේ? මේවට බලපාලා තියෙන සාධක කරුණු හේතු මොනවද? මේවා සංරක්ෂණය කරගන්න අපිට කරන්න පුළුවන් මොනවද කියන එක අපි ටිකක් දැනුවත් වෙලා ඉවර වෙලා දරුවනේ අදාළ පාඩම් කොටසට යනවා. ලෝකේ ස්වභාවික පැවැත්මට හානි වන විවිධාකාරයේ සිදුවීම් පවතින දරුවනේ. ලෝකයේ ස්වභාවිකව තියෙන පැවැත්මට හානිදායක වෙන විවිධාකාර ක්‍රියාවලි අපේ රටේ පමණක් නොවේ ලෝකයේ සෑම තැනකම සෑම ප්‍රදේශයක පාහේ සිදුවීමින් පවතිනවා දරුවනේ. ඉතින් ඒවා අතුරින් විශේෂයෙන්ම අපිට කියන්න පුළුවන් දේවල් තමයි දරුවනේ මේ ලෝකයේ ස්වභාවික පැවැත්මට බාධා වන ක්‍රියාවලි අතුරින් පරිසර දූෂණය, ජල දූෂණය, වායු දූෂණය සහ ශබ්ද දූෂණය ප්‍රධාන තැනක් ගන්නවා. එහෙනම් බලන්න ලෝකයේ ස්වභාවික පැවැත්මට හානි වන විවිධාකාර සිදුවීම් ගත්තොත් දරුවනේ මොනවද මේ විවිධාකාර සිදුවීම් දරුවනේ? පරිසර දූෂණය, ජල දූෂණය, වායු දූෂණය වගේම ශබ්ද දූෂණය දරුවනේ ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් දරුවනේ මේ අතරින් ජල දූෂණය තමයි ලෝකේ බහුලවම සිදුවන නැත්නම් ලෝකේ බහුලවම සිදුවන හානිය තමයි දරුවනේ මෙන්න මේ ක්‍රියාවලි අතුරින් ජල දූෂණය. රයිට්. ජල දූෂණය යන්නේ අදහස් කරන්නේ සරලව මොකද්ද කියලා අවබෝධයක් ගන්න දරුවනේ. බලන්න ජලයේ පවතින ස්ථාන අපවිත්‍ර වීම. ජලයේ පවතින ස්ථාන ජල ප්‍රභව. ජලයේ උපදවන ස්ථාන ජලයේ පවතින ස්ථාන දරුවනේ. එහෙනම් ජලයේ පවතින ස්ථාන අපවිත්‍ර වීම තමයි දරුවනේ සරලවම ජල දූෂණය කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඉදිරියට අපි නිවැරදි ආකාරයෙන් අර්ථ දක්වනවා විභාගෙන් ලියන්න ඕන විදියට. සරලවම අවබෝධයක් ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම විල්, ගංගා, සාගර, භූජලදර සහ විශේෂයෙන්ම භූගත ජලය කියන මේ ජල කඳන් වල පවතින ස්ථානයි දරුවනේ මේ ස්ථාන කියලා හඳුන්වන්නේ. විල්, ගංගා, සාගර, භූජලදර ඒ වගේම භූගත ජලය විදියට අපි හඳුන්වන මේ ජල කඳන් පවතින ස්ථානයන් තමයි දරුවනේ අපි මේ ස්ථාන විදියට හඳුන්වන්නේ. ඒ වගේම බොහෝ අවස්ථාවලදී මේ අපවිත්‍රකරණය ජලයේ අපවිත්‍ර වීම, ජලයේ දූෂණය වීම දරුවනේ පාරිසරික හේතුන් වලට වඩා සිදුවන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, මානව ක්‍රියාකාරකම් හේතුවෙන් තමයි දරුවනේ මේ පරිසර වෙනස් වීම පාරිසරික ක්‍රියාවලට වඩා ප්‍රබල වශයෙන් දැවන්ත විදිහට මේ දූෂණ ක්‍රියාවල සිදු වෙන්නේ විශේෂයෙන්ම දරුවනේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්. හැබැයි දරුවනේ මෙන්න මේ ජලයේ දූෂණය වීම එහි බලපෑම දරුවනේ තනි පුද්ගලයෙකුට නොවේ ලෝකවාසී සියලුම ජීවීන්ට ඒක බලපානවා. ලෝකවාසී සියලුම ජීවීන්ට ඒක බලපානවා දරුවනේ. ඒ වගේම බලන්න ප්‍රධාන මූලයන් තුනක් මගින් ජල දූෂණය සිද්ධ වෙන්න පුළුවන්. කාර්මික අපද්‍රව්‍ය. කාර්මික අපද්‍රව්‍ය මගින් ජලයේ දූෂණය වෙන්න පුළුවන් දරුවනේ. ඒ වගේම කෘෂිකාර්මික අපද්‍රව්‍ය මගින් ජලයේ දූෂණය වෙන්න පුළුවන්.
ඒ වගේම ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය වලින් ජලය දූෂණය වෙන්න පුළුවන්. ඉදිරියේදී පාඩමේදී අපි කතා කරනවා ජලයේ මේ දූෂණ කාරක ගැන කතා කරනවා දරුවනේ. මේ වෙලාවේ අපි දල අවබෝධයක් ලබා ගන්නවා කාගෙන්ද මේ ප්‍රධාන මූලයන් තුනක් මගින් ජල දූෂණය වෙන්න පුළුවන්. ඒ තමයි දරුවනේ කාර්මික අපද්‍රව්‍ය, ඒ වගේම කෘෂිකාර්මික කටයුතු වලදී යොදා ගන්නා අපද්‍රව්‍ය, පලිබෝධනාශක වගේ දේවල්, වල්නාශක වගේ මේ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය, කෘෂිකාර්මික අපද්‍රව්‍ය වගේ අවශේෂ කොටස්, ඒ වගේම ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය විදියට අපිට කියන්න පුළුවන් දරුවනේ නිවස් වලින් බැහැර කරන අපද්‍රව්‍ය මගිනුත් මේ ජලයේ දූෂණය සඳහා හේතුවක් මූලයන් විදියට හඳුන්වන්න පුළුවන් කෘෂිකාර්මික අපද්‍රව්‍යයන්, ඒ වගේම කාර්මික අපද්‍රව්‍යයන් සහ ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය දරුවනේ අපිට මෙතනදී පෙන්වා දෙන්න පුළුවන් ඔයාලට. කර්මාන්ත ශාලා මගින් සිදුවන ජල දූෂණය පොඩ්ඩක් බලමු දිව්‍ය පුතේ අපි බලන්න. විශේෂයෙන්ම බොහෝ විට ජල දූෂණයට වැඩිපුරම බලපාන මූලය වෙන්නේ කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය. ඉතින් දිව්‍ය පුතේ වර්තමානයේ විට බොහෝමයක් කර්මාන්තවල අපද්‍රව්‍ය කෙලින්ම බැහැර කරන්නේ ජලයට දරුවනේ. ජලයට. හරි. ඇල මාර්ග හරහා කාණු පද්ධතිය හරහා කෙලින්ම ජල මූලාශ්‍ර ජල ප්‍රභවවලට මේවා මුදා හැරීම සිද්ධ වෙනවා දරුවනේ. කර්මාන්තවල අපවහන ජලය, කාර්මික අපවහන ජලය, රයිට්, ඒ ආකාරයට ජලයට කෙලින්ම මුදා හැරීම සිද්ධ වෙනවා දරුවනේ. ඒ වගේම විශේෂයෙන්ම ගංගාවලට මුහුදට මෙවැනි අපද්‍රව්‍ය බැහැර කිරීම විශාල කර්මාන්ත ශාලාවලින් බහුලව සිදු වෙනවා. විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිතව ඔබ දන්නවා මේ කොළඹ නගරයේ ආශ්‍රිතව දරුවනේ සියලුම කර්මාන්ත ශාලා විශේෂයෙන්ම කොළඹ කැලණිගඟ ආශ්‍රිතව මේ නිෂ්පාදන සිදුවන කර්මාන්ත ශාලා, ඒ වගේම අපි දන්නවා තාප විදුලි බලාගාර තියෙනවා දරුවනේ, ඒවායේ විදුලි ජනක යන්ත්‍රවල මගින් තාපවත් වූ ජලය වගේම පොහොර නිෂ්පාදන රසායනික කර්මාන්ත ශාලා තියෙනවා දරුවනේ. මෙන්න මේ කර්මාන්ත වලින් බැහැර කරන අපවිත්‍ර වූ දූෂිත වෙච්ච ජලය දරුවනේ කෙලින්ම ජල ප්‍රභවවලට ගඟට මුදා හැරීම සිද්ධ කරනවා. ඒ ආසන්නයේම තමයි අඹතලයේ ජල පවිත්‍රාගාරයක් තියෙන දරුවනේ. හරි. එතකොට මතක තියාගන්න විශේෂයෙන්ම ගංගාවලට සහ මුහුදට තමයි මෙවැනි අපද්‍රව්‍යයන් බැහැර කිරීම විශාල කර්මාන්ත ශාලාවලින් සිදු වෙන්නේ. ඔවුන් කිසිදු පිරිපහදුවකින් තොරව පරිසරයට අහිතකර අපද්‍රව්‍යයන් රැසක් දරුවනේ ජලයට කෙලින්ම බැහැර කිරීම සිදු කරනවා. ජලයට කෙලින්ම බැහැර කිරීම සිදු කරනවා. ඒ වගේම රසායනික කර්මාන්ත ශාලා තියෙනවා දරුවනේ. වානේ කර්මාන්ත ශාලා තියෙනවා. මම මේ උදාහරණ විදිහට ඔයගොල්ලන්ට කර්මාන්ත ශාලා මෙන්න මේ කර්මාන්ත ආශ්‍රිතව නිෂ්පාදන කටයුතු වල පස්සේ බැහැර කරන ජලය ගැන කතා කරන්නේ දරුවනේ. රසායනික කර්මාන්ත ශාලා, වානේ කර්මාන්ත ශාලා, හම් කර්මාන්ත ශාලා, රබර් කර්මාන්ත ශාලා, ඒ වගේම රෙදි පිලි සැකසීමේ කර්මාන්ත ශාලා තියෙනවා දරුවනේ. ඉතින් මෙන්න මේ වගේ බොහෝමයක් කර්මාන්ත ශාලා වලින් ඉතාමත් අධික විෂ සහිත දූලක ජලයට මුදා හැරීම සිද්ධ වෙනවා. රයිට්. ඒ වගේම මීටීන්ත, ප්ලාස්ටික්, ඒ වගේම මේ වගේ කුඩා අංශ විදියට දරුවනේ පවතින ලෝහයන්, ඒ වගේම මිනිස් ශරීරයට විෂ සහිත වෙනත් ක්ෂුද්‍ර ජීවීන් සහිත අපද්‍රව්‍යත් මේකේ අඩංගු වෙනවා. මේ මූලාශ්‍ර ඔස්සේ මේවා මිනිසාගේ හා සත්වයන්ගේ ශරීරවලට වගේම මේ අහිතකර සංයෝග ඇතුළු වුණාම දරුවනේ නොයෙකුත් මාරාන්තික රෝග තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම පිළිකා, වකුගඩු ප්‍රදාහය වගේ මාරාන්තික රෝග තත්ත්ව රෝගවලට පාත්‍ර වීම සිද්ධ වෙනවා දරුවනේ මේ විෂ සහිත ජලයේ අඩංගු මේ විෂ ද්‍රව්‍ය, අධික විෂ සහිත ද්‍රව්‍ය ශරීර තුළට ඇතුළු වීම නිසා. ඒ වගේම පරිසරයට මේවා මුදා හරපුවාම අධික දුර්ගන්ධයක් වගේම සුපෝෂණ තත්ත්වයක් වගේ තියෙනවා. මේ බලන්න. මේ බලන්න මේ කර්මාන්ත පේනවා. මේ කර්මාන්ත ආශ්‍රිතව තියෙන මේ ජල ප්‍රභවයකට වෙලා තියෙන දේ බලන්න දරුවනේ. විවිධ ද්‍රව්‍ය මුදා හැරීම නිසා මේ ජලයට එකතු වීම නිසා ජලයේ දූෂණය වෙලා තියෙන අවස්ථාවක්. සුපෝෂණ තත්ත්වයන් ඇති වෙනවා දරුවනේ ජලාශවල. ඒ වගේම කෘෂි කර්මාන්තයේ ආශ්‍රිතව සිදුවන ජල දූෂණය ගත්තොත් දරුවනේ වර්තමානයේ කෘෂි කර්මාන්තයේ තුල ජල දූෂණය සිදු වෙනවා දකින්න පුළුවන් දුවේ පුතේ අපිට. ඉතින් විශේෂයෙන්ම භෝග වගාව, සත්ත්ව පාලනයේ ආදිය තුල මේ එකතු වන විවිධ රසායනිකයන් වගේම සත්ත්ව අපද්‍රව්‍ය ජලයට කෙලින්ම මුදා හැරීම මේ වන විට සුලභව අපිට දකින්න පුළුවන් ගෝලීය ගැටලුවක් විදියට සඳහන් කරන්න පුළුවන් දුවේ පුතේ. ඒ වගේම මේ කෘෂි කර්මාන්තයේදී එකතු කරන පලිබෝධනාශක දරුවනේ පලිබෝධ පාලනය සඳහා එකතු කරන ලබන පලිබෝධනාශක, රසායනික පොහොර,
ඒ වගේම කාබනික පොහොර ආදිය මගින් ජලයේ විශාල ප්‍රමාණයෙන් දූෂණය වීම සිද්ධ වෙනවා. ඒ වගේම මෙන්න මේ කරුණ නිසා දරුවනේ මිනිස් පරිභෝජනය කරන මිනිසුන් පරිභෝජනය කරන ආහාරවලට මේ ජලය හරහා මේ විෂ එකතු වීම වගේම ජලජ ශාක විනාශ වීම ජලජ ජීවීන්ට හානි වීම වගේම දරුවනේ ජල මූලාශ්‍ර ආශ්‍රිතව අධික දුර්ගන්ධයක් හැමීම සිදු වෙනවා. ජල මූලාශ්‍ර ආශ්‍රිතව දුවේ පුතේ අධික දුර්ගන්ධයක් හැමීම ඇති වෙනවා මෙන්න මේ සිද්ධිදාමයන් හේතු කොටගෙන. ඒ වගේම ගෘහාශ්‍රිතව නිවාස වලින් බැහැර කරන අපද්‍රව්‍ය හරහා ජල දූෂණය සිද්ධ වෙනවා දුවේ පුතේ. විශේෂයෙන්ම ගෘහාශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් සැලකිය යුතු ආකාරයකින් ජලයේ දූෂණය වීම සිද්ධ වෙනවා. කැලි කලසල මල අපද්‍රව්‍ය නොදිරන ද්‍රව්‍ය ආදී ජලයට මුදා හැරීමෙන් ජලය අපවිත්‍ර වෙනවා දරුවනේ. හරි. ඒ වගේම බොහෝ විට මේ తত্ত্বය වැඩි වශයෙන් දකින්න ලැබෙන නාගරික නිවාස ආශ්‍රිතව දරුවනේ ඉඩකඩ අවම ලෙස තිබෙන නිවාස වගේම මහල් නිවාස සංකීර්ණ ජලාශ්‍රිතව තිබෙන නිවාස සහ අනවසර නිවාස බොහෝමයක් වර්තමානයේ වන විට නාගරිකව ඉදි වෙලා තියෙනවා දරුවනි. ඒ වගේම මේ නිසා නිවෙස් වලින් බැහැර වන අපද්‍රව්‍යයන් නගර සභා හරහා එකතු කර ගැනීම සිදු වුණත් දරුවනේ බොහෝ විට සිදුවන්නේ ඒවා අක්‍රමවත් ලෙස නිවෙස් මගින් බැහැර කිරීම. ඉතින් මේ නිසා කාණු පද්ධතිය අවහිර වීම වගේම ජලය පිරිසුදු වීමද ජලය අපිරිසුදු වීම වගේම දරුවනේ මදුරුවන් භූමිය නිසා ලෙඩ රෝග ඇතිරීම පැතිරීම ව්‍යාප්ත වීම සිද්ධ වෙන්න පුළුවන් දරුවනේ තියෙන ඉඩකඩ වැඩි දරුවනේ මෙන්න මේ හේතුන් නිසා. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල වගේම දරුවනේ ශ්‍රී ලංකාව තුලත් නිසියාකාර සනීපාරක්ෂාවක් නොමැති නිවාස ඕන තරම් තියෙනවා දරුවනේ. අන්නේ නොමැති නිවෙස් වල නිසියාකාර සනීපාරක්ෂාවක් නොමැති වීම ඊටාම කනගාටුදායක සිදුවීමක් දරුවනේ. ඉතින් සමහර පුද්ගලයන් තමන්ගේ නිවස් වල තියෙන වැසිකිලි වල පිටාරණල ආදී කෙලින්ම ජලාශ වලට මේ ජල මාර්ග වලට යොමු කරලා තියෙනවා දරුවනේ. මේ නිසා ජල මූලාශ්‍ර වලට විස බීජ රාශියක් එකතු වෙනවා. ඒ නිසා බොහෝ රෝග ආදිය පැතිරී යාම සිද්ධ වෙනවා. ඉතින් මේ ක්‍රම වලට අමතරව ජලයේ දූෂණ වෙන තවත් ආකාර බොහෝමයක් පවතිනවා දරුවනේ. අපි ඒ ගැන පොඩ්ඩක් මේ ඔබත් එක්ක කතා කරමින් ඔබ දැනුවත් කරමින් ඉන්නේ. රයිට් මේ බලන්න නාගරික ප්‍රදේශයක මෙන්න මේ ආකාරයේ අඩු ඉඩ සහිත නිවාස සංකීර්ණ ජනාකීර්ණ ප්‍රදේශවල නගර විශේෂයෙන්ම කොළඹ නගරයේ ආශ්‍රිතව මෙන්න මේ වාගේ නිවාස සංකීර්ණ ආශ්‍රිතව මහල් නිවාස සංකීර්ණ ආශ්‍රිතව මේ ජල මූලාශ්‍ර නැත්නම් ජල මාර්ග හරහා තියෙනකොට දරුවනේ කෙලින්ම ඒ නිවාස වලින් මේ විදියට බැහැර කරනවා ජලය අර වැසිකිලි නල පවා දරුවනේ මෙන්න මේ ආකාරයට මේ ජල කාණු ජල පද්ධති ජල මාර්ග හරහා කෙලීම යොමු කරලා තියෙනවා දරුවනේ. එවකින් මේ ජලය විශාල ලෙස දූෂණයට ලක්වීම අපිට පැහැදිලිව දකින්න පුළුවන් කන්නක් ඔබ මේ සම්සිද්ධි ඕනතරම් අත්විඳලා ඇති. කොළඹ මහනුවර වගේ දිස්ත්‍රික්කවල නාගරික ප්‍රදේශ ඉතාමත්ම ජනාකීර්ණ ප්‍රදේශවල අඩු ඉඩකඩක් තුල ඉදි කරලා තියෙන නිවාස සංකීර්ණ නිවාස මහල් නිවාස වගේ ස්ථානවල මේ தත්ත්වය අපිට සුලභවම දකින්න පුළුවන් තත්ත්වයක් පුතේ. ලංකාවෙත් ඉතාම බහුලව මේ තත්ත්ව නාගරික ප්‍රදේශවල දකින්න පුළුවන් අපිට ප්‍රමුඛව දැක ගන්න පුළුවන් ලක්ෂණයක් විදියට සඳහන් කරන්න පුළුවන් දුවේ පුතේ. බලන්න නිවාස මේ එක පෙළට තියෙන මේ බලන්න ඉඩ අඩු ඉඩක මේ විශාල නිවාස ප්‍රමාණයක් තියෙනවා. මහල් සංකීර්ණ වගේ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක බලන්න අපි අනන්තවත් මේ තැන් වලින් ගිහිල්ලා තියෙන අවස්ථාව ඔබ ඇති. ඉතින් ජලයට ඒ නිවාස වල අර වැසිකිලි නල පවා වැසිකිලි වල ඒ අපවහන නල පවා කෙලින්ම මේ ජල මාර්ග වලට නිකුත් කරනවා දරුවනේ. ඊට පස්සේ මේවා ගිහිල්ලා ගඟකට හරි වැවකට හරි ප්‍රධාන ජල ප්‍රභවයකට ගලාගෙන ගිහින් නැත්නම් මුහුදට එකතු වීම සිද්ධ වෙනවා දරුවනේ. එමගින් අපි දන්නවා ජලයේ ප්‍රබල ආකාරයට ජල දූෂණය සිදු වෙනවා. හොඳයි දුවේ පුතේ. ඒ වගේම පතල් කැණීමේදී සිදුවන ජල දූෂණයත් අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ. බලන්න මොකද්ද විශේෂයෙන් පතල් කැණීමේදී වහනය වන ජලය බෙහෙවින් ආම්ලිකයි දරුවනේ. රයිට්. ඉතින් ඒ නිසා මේ හින්දා ඒ ආශ්‍රිතව වෙසෙන ජලජ ජීවීන් මිය යාම සිද්ධ වෙනවා මේ ජලයේ ආම්ලිකතාවය වැඩි වෙද්දි දරුවනේ. ඒකට හේතුව වෙන්නේ ආම්ලික ජලය මත්ස්‍යීන්ට වගේම දරුවනේ ජලජ ජීවීන්ට අහිත කරයි. ඒ වගේම කාබනික ද්‍රව්‍ය බිඳ හෙලන්න පුළුවන් ජලයේ ජීවත් වෙන ස්වභාවික ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීමත් දරුවනේ විනාශ වීම නිසා ජලයේ ස්වයං පිරිපහදු ක්‍රියාවලිය අඩාල වෙනවා. මේ හේතුවෙන් දරුවනේ
කාබනික ද්‍රව්‍ය විදෙහෙලීම කරන්න පුළුවන්, වියෝජනය කරන්න පුළුවන් ජලයේ ජීවත් වන ස්වභාවික ක්ෂුද්‍ර ජීවීන් විනාශ වෙනවා. මෙන්න මේ හේතුවෙන් දරුවනේ ජලයේ ස්වයං පිරිපහදු ක්‍රියාවලිය අඩාල වෙනවා. ස්වයංව පිරිපහදු සිදුවන ක්‍රියාවලිය අඩංගු වෙනවා ඒ ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්මට හානි වීමෙන්, ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීමෙන්. රයිට්? ඔවුන් තත්ත්වයේ හේතු කොටගෙන දරුවනේ. ඒ වගේම සත්ත්ව ගොවිපළවල් ආශ්‍රිතවත් ජල දූෂණය සිදු වෙනවා දරුවනේ. කුෂිකර්මාන්තයේදී වගේම සත්ත්ව ගොවිපළ ආශ්‍රිතවත් ජල දූෂණය ඊටාම වැඩි වශයෙන් සිදු වෙනවා දුවේ පුතේ. මේකෙදී ප්‍රධාන වශයෙන්ම සිදු වෙන්නේ සත්වයන්ගේ මල පහ ජලයට එකතු වීම දරුවනේ. සත්වයන්ගේ මල පහ ජලාශය වලට එකතු වීම. ඉතින් අක්‍රමවත් ලෙස සත්ව මල සහ සත්ව කොටස් විශාල ගංගා වැනි ජලාශය වලට මුදා හැරීම දුවේ පුතේ ඇතැම් පුද්ගලයන් මගින් සිදු කරනවා. මේ නිසා ජලය බොහෝ දූෂණයට ලක්වීම සිදු වෙනවා දරුවනේ. අපිට අත්විඳින්න පුළුවන්. අපි දන්නවා, දැකලා තියෙනවා මෙවැනි අවස්ථා අපිට මුහුණ දීලා තියෙනවා. අපි දැකලා තියෙන අවස්ථා විදියට සඳහන් කරන්න පුළුවන් පුතේ ජල දූෂණය මෙන්න මේ ආකාරයට සත්ත්ව ගොවිපළ ආශ්‍රිතව සිදුවන ජල දූෂණයත් අපිට පෙන්ලා දෙන්න පුළුවන් දරුවන්ට. ඒ වගේම විකිරණශීලී ද්‍රව්‍ය මගින් ජලයේ දූෂණය සිද්ධ වෙනවා දරුවනේ. රේඩියේෂන්. ඒ කියන්නේ ලෝකයේ දැනට අපි දන්නවා න්‍යෂ්ටික බලාගාර 150ක් පවන තියෙනවා දරුවනේ. හරි. ඉතින් තවදුරටත් එවැනි බලාගාර ඉදිවමින් පවතිනවා. මෙන්න මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී හුමාලේ නිපදවීමටත් ඒ වගේම පද්ධති සිසිල්ව තබා ගැනීමටත් පුතේ විශාල වශයෙන් ජලයේ විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ නිසා න්‍යෂ්ටික බලාගාර බොහෝමයක් පිහිටලා තිබෙන්නේ ජලාශ්‍රිත ප්‍රදේශ ඇසුරු කරගෙන. ඉතින් මේ බලාගාර නිසා ජලයේ දූෂණය වීම වගේම දීර්ඝ කාලීනව මිනිස් ජීවිතවලට හානි සිදුවීම මගින් සිදු වෙනවා දරුවනේ. දීර්ඝ කාලීනව මිනිස් ජීවිතවලට හානි සිදුවීම මේකෙන් සිද්ධ වෙනවා දුවේ පුතේ. රයිට්? මේ බලන්න දරුවනේ ඒ වාගේ මේ ජලයට මුදා හරිනවා දරුවනේ දේවල්. මේ බලන්නේ මුදා හරින ද්‍රව්‍ය දරුවනේ න්‍යෂ්ටික බලාගාර වෙන්න පුළුවන්. ජලාශාස්ත්‍රිතව මේවා ඉදි කරන්නේ තාපවත් වූ ජලය, විෂ ද්‍රව්‍ය සහිත ජලය, විෂ සහිත විකිරණ සහිත ජලය දරුවනේ. මෙන්න මේ ආකාරයට ජල ප්‍රභවවලට ජල මූලාශ්‍ර වලට මුදා හැරීම සිද්ධ වෙනවා දරුවනේ. ඒ වගේම සුපෝෂණය නිසා සිදුවන ජල දූෂණය. සුපෝෂණය කියන්නේ ඔබ දන්නවා කෘත්‍රිම පොහොර සහ කැලිකසල වගේම අපජලයේ තියෙන නැත්නම් පෝෂක කොටස් දරුවනේ. ඒවා නිසා ඇල්ගී සහ විනත් පැලෑටි, වල් පැලෑටි ශීඝ්‍ර වර්ධනයක් සිදුවීම සිදුවනවා ජලාශවල දරුවනේ. මෙන්න මේ ඇල්ගී වර්ධනය නිසා ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා දරුවනේ. මේ ඇල්ගී වර්ධනය නිසා ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මත්ස්‍යයන් මේ යාම සිද්ධ වෙනවා දරුවනේ. ඒ වගේම ජලය අධිකව අපවිත්‍ර වෙනවා. ජලය අධිකව අපවිත්‍ර වීම සිදු වෙනවා දරුවනේ. ඉතින් ඒ නිසා සුපෝෂණයේ තත්ත්වයේ අද වෙන විට මිනිස් ක්‍රියාකාරකම් වලට බලපෑම නිසා වේගයෙන් සිදු වෙනවා දරුවනේ. මේ ක්‍රියාකාරකම් වල බලපෑම නිසා මෙවැනි මෙසේ වැවෙන ඇතැම් ඇල්ගී තාම විෂ සහිත ඒවා දරුවනේ. ඇල්ගී වර්ධනය සහ සුපෝෂණයට බෙහෙවින් බලපාන මූලද්‍රව්‍ය වෙන්නේ ෆොස්ෆරස් දරුවනේ. ෆොස්ෆරස් ඉතින් රෙදි සෝදන කුඩුවල රසායනික පොහොරවල සහ සත්ත්ව පොහොරවල දරුවනේ මේ ෆොස්ෆේට් අඩංගු වෙනවා. මතක තියාගන්න. විශේෂයෙන්ම ෆොස්ෆේට් අඩංගු වෙනවා රෙදි සෝදන කුඩුවල රසායනික පොහොරවල හා සත්ත්ව පොහොරවල දරුවනේ ෆොස්ෆේට් අඩංගුයි. ඉතින් මේවා ජලයට මුදා හැරෙන විට සුපෝෂණ තත්ත්වයක් ඇති වෙනවා පුතේ. ලංකාවේ මේ සුපෝෂණයට ලක් වූ ප්‍රධාන ජලාශයක් විදිහට ඔබ දැකලා ඇති කොළඹ නගරයේ ආශ්‍රිතව තියෙන මේ බේරේ වැව. ඉතින් සුපෝෂණයට ලක් වෙලා තියෙන කාලාන්තරයක් තිස්සේ මේ ජලයට විවිධ අපද්‍රව්‍ය දූෂණකාරක එකතු වීම නිසා දරුවනේ අද බේරවැවේ තත්ත්වයයි මේ අපි දකින්නේ. ඔබ දැකලා ඇති අනිවාර්යයෙන්ම සුපෝෂණයට ලක් වෙලා තියෙන මේ බේරවැය ශ්‍රී ලංකාවේ සුපෝෂණ ලක් වූ ප්‍රධාන ජලාශයක් විදිහට මේ බේරේ වැව ජලාශය දක්වන්න පුළුවන් පුතේ දුවේ පුතේ හඳුන්වන්න පුළුවන්. ඉතින් සුපෝෂණයට ලක් වූ ජලාශය යථා තත්ත්වයට පත් කිරීමට දිගු කාලයක් වගේම විශාල මුදලක් වැය වෙනවා දරුවනේ. නමුත් ඒවා පිරිසුදු කිරීම තුළින් ඊට වඩා බොහෝ වටිනා වාසි රැසක් අත්කර ගැනීමේ හැකියාව තියෙනවා. භූගත ජලයේ දූෂණය වෙන ආකාරයේ ග්‍රවුන්ඩ් වෝටර් අපි දන්නවා දරුවනේ. භූගත ජලය පෘථිවියේ ජල ගබඩාව නැත්නම් පෘථිවියේ ජල සංචායකයේ විදිහට භූගත ජලයයි භාවිතා කරන්න දරුවනේ. ලෝකේ පානීය ජලයේ වශයෙන් වැඩිපුරක් භාවිතා කරන්නේ මෙන්න මේ භූගත ජලයේ ග්‍රවුන්ඩ් වෝටර්. ඉතින් දුවේ පුතේ භූගත ජලයත් විවිධ හේතු නිසා දූෂණය වෙන්න පුළුවන්. මේකදී සිදු වෙන්නේ මිනිසා විසින් මුදා හරින රසායනිකයන්, විෂ සහිත ද්‍රව්‍ය, වැසි ජලය සමග තමයි පුතේ භූගත වීම සිද්ධ වෙන්නේ. හොඳට මතක තියාගන්න. භූගත ජලයේ දූෂණය වීම සිදු වෙන්නේ දරුවනේ මේ මිනිසා විසින් මුදා හරින රසායනිකයන්,
ඒ වගේම විශේෂායිත ද්‍රව්‍ය දරුවනේ වැසි ජලය සමග තමයි භූගත වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම බැරලෝහ විශාල ප්‍රමාණයක් භූගත වීමේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ ජලයට විස සහිත සංයෝග මුසු වීමයි. මේ නිසා භූගත ජලය විනාශ වෙනවා දරුවනේ. ඒ වගේම භූගත ජලය ලබා ගැනීමේදී අපි දන්නවා ලිං හැරීම විදීම වැනි කටයුතු වලදී වගාවන් සහිත ප්‍රදේශ ආශ්‍රිතව ඒවා සිදු නොකිරීමට වග බලා ගත යුතුයි දරුවනේ. භූගත ජලය ලබා ගන්නට හාරන ලිං හැරීම වගේම විදීමේ ක්‍රියාවලිය වැනි කටයුතු විශේෂයෙන්ම වගාවන් සහිත ප්‍රදේශ ආශ්‍රිතව ඒවා සිදු නොකිරීමට වග බලා ගන්න ඕනේ දරුවනේ. ඊළඟට තෙල් ඉහිරුම් නිසා දරුවනේ ජල දූෂණය සිදු ඔබ දැකලා තියෙනවා විශාල වශයෙන් මේ පහුගිය කාලවල අපිට අහන්න ලැබුණ දරුවනේ මේ තෙල් ඉහිරුම් මේ විශේෂයෙන්ම මුහුදු වල නැව් තෙල් නැව් කාන්දු වීම නිසා දරුවනේ විශාල වශයෙන් ජල දූෂණය සාගර ජලයේ දූෂණය වීම සිද්ධ වෙනවා. ඒ නිසා ජලජ ජීවයට වගේම දරුවනේ ඒ සියලුම ජලාශයක නැත්නම් සාගරයක සාගර ජීවය විනාශ වීම කෙරෙහි ඒක බලපානවා. මත්ස්‍යයන් වගේම අනෙකුත් ජලජ ශාක කොරල් පර පරිසර පද්ධති සඳහා මේ අහිතකර විදිහට නැත්නම් අහිතකර ලෙස බලපානවා දුවේ පුතේ. එහෙනම් තෙල් ඉහිරුමක් සිදු වූ විට එහි බලපෑම සිදු වූ ස්ථානයේ සිට විශාල ප්‍රදේශයකට පැතිරලා යනවා පුතේ. ඊටාම මේක ඇත්තටම අරුබුදකාරී තත්ත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් අපිට අහන්න ලැබෙනවා මෙන්න මෙවැනි විශාල විදිහට තෙල් ඉහිරුම් සාගර මත සිදුවෙච්ච රටවල් දකින්න ලැබෙනවා දුවේ පුතේ. ඉතින් කර්මාන්ත ශාලාවලින් බැහැර වන තෙල් වගේම වෙනත් ආකාරවලින් ජලයේ තෙල් මුසු වීම සිද්ධ වෙනවා දරුවනේ. තෙල් නිදි පවතින්නේ භූගතව ගොඩක් විට. ඉතින් මේ ඇතැම් නිදි ස්වභාවික වන අතර කෘත්‍රිම නිදිත් තියෙනවා දුවේ පුතේ. මේවා ක්‍රමවත්ව සැලසුම් සහගතව ලබා නොගැනීම නිසා තෙල් ඉහිරීම සිද්ධ වෙන්න පුළුවන් දරුවනි. ඒ වගේම මේ වැඩි වශයෙන්ම දකින්න ලැබෙන මුහුදු ආශ්‍රිතව තමයි දරුවනේ තෙල් ඉහිරුම් අපිට වැඩිපුරම දකින්න ලැබෙනවා දුවේ පුතේ. මුහුදු ආශ්‍රිතව පසුගිය කාලවකවානුවල ලෝකයේ විවිධ රටවලින් අපේ රටෙන් වගේම ලෝකයේ විවිධ රටවලින් අපිට මේක අහන්න ලැබිලා තියෙනවා දරුවනේ මේ තෙල් ඉහිරුම් සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේම මුහුදු ගමනාගමනයේදී එම නැව් සහ බෝට් වලින් මුදාහරන තෙල් නිසා මුහුදු ජලයේ දූෂණය වීම සිද්ධ වෙනවා. ඉතින් මේ ආකාරයට මුහුදු ජලයේ දූෂණය වුණාට පස්සේ දරුවනේ ජලජ ජීවීන්ට මුහුදු පක්ෂීන්ට වගේම මුහුදු පළ යටි වලට මේක විශාල තර්ජනයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ. රයිට්. ඉතින් තෙල් ටැංකි සහ තෙල් වීදුම් අනතුරු නිසා මුහුදු ජලයේ දූෂණය වෙනවා. ඉතින් ලෝකයේ සිදුවෙච්ච දරුණුතම තෙල් අනතුර විදිහට දරුවනේ අපි දන්නවා 2010 අගෝස්තු මාසයේ ලුසියානා මුහුදු තීරයේ දරුවනේ සතපුම් 50කට ඔබ්බෙන් පිහිටි තෙල් නෞකාවක් විශේෂයෙන්ම අපි එක බලන්න වනඩිපෝට හොරයිසන් කියන නෞකාව දරුවනේ තෙල් නෞකාවක් පුපුරා යාමින් සිදුවෙච්ච අනතුරු දක්වන්න පුළුවන් අපිට විශේෂයෙන්ම ලෝකේ. ඉතින් එක් දිනක් ඇතුළත තෙල් ගැලුම් ලක්ෂ 2ක් පමණ නිසා මුහුදට එකතු වෙලා තියෙනවා දරුවනේ තෙල් ඉහිරුම් විදිහට. මේ බලන්න මේ තෙල් ඉහිරුම් ජලයට එකතු වුණාම දරුවනේ මේ බලන්න මේ ජලාශවල තියෙන තත්ත්වය තෙල් ඉහිරුම් ජලයට එකතු වෙලා මෙන්න මේ ආකාරයට බලන්න මේ වෙනස් වෙලා තියෙන වර්ණයේ ජලයේ වෙනස් වෙලා තියෙන ආකාරය මොනතරම් බලපෑම් ඇති කරනවද කියලා බලන්න දරුවනේ මොනතරම් බලපෑම් ඇති කරනවද බලන්න. රයිට්. ප්ලාස්ටික් පොලිතිනුත් එහෙමයි දරුවනේ වර්තමානයේ වෙනකොට මේ ජල දූෂණයට තියෙන ප්‍රබලතම හේතුවක් විදියට ප්ලාස්ටික් පොලිතීන් වැනි දිරාපත් නොවන අපද්‍රව්‍යයන් මුහුදට එකතු වීම හඳුන්වන්න පුළුවන් දරුවනේ. සමහර මුහුදු සහ සාගර මතු පිට ජලය වෙනුවට දකින්න පුළුවන් වෙන්නේ මේ ප්ලාස්ටික් වතුර බෝතල් සහ පොලිතීන් දරුවනේ. ඒකත් විශේෂයෙන්ම ඕගොල්ලන්ට මේ හැඳින්වීමේදී මේ ජල දූෂණය ගැන කියද්දී කතා කරන්න කියලා දෙන්න ඕන කොටසක් විදියට දරුවනේ හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ හේතුවෙන් කරදිය සතුන් ආශ්‍රිත සතුන් බොහෝමයක් මරණයට පත් වෙනවා දරුවනේ. ඇතැම් සත්ත්ව විශේෂ මේ හේතුවෙන් මිහිමතින් වඳවීමේ තර්ජනයට මුහුණ දෙනවා දරුවනේ. රයිට්. ඒ වගේම ලොව ගැඹුරුම ස්ථානයේ විදියට හඳුන්වන මරියානා ආගාදීත් මේ වන විට දරුවනේ ප්ලාස්ටික් දකින්න පුළුවන් බව පර්යේෂකයන් පවසලා තියෙනවා. මේ නොදිරන ද්‍රව්‍ය නිසා සාගර ජීවීන්ට ඊටාම ඛේදනීය ලෙස තර්ජනයක් වෙලා හමාරයි. අපේ රටේ වගේම ලෝකයේ විවිධ රටවලින් අපිට මේ தත්ත්වය අහන්න ලැබිලා තියෙනවා දරුවනේ. ශ්‍රී ලංකාවෙත් අපි මේ தත්ත්වය අහලා තියෙනවා. තෙල් ඉහිරුම් නැව් මුහුදුපත් වීම නිසා දරුවනේ ඒවායේ තෙල් ඉහිරුම් ජලයට එකතු වීම නිසා ඒවායේ තියෙන විවිධ නැව් මුහුදුපත් වීමෙන් ඒ තුල නැව්වල ප්‍රවාහනය කරන විවිධ ද්‍රව්‍ය ප්ලාස්ටික් වර්ග මේ නොදිරන ද්‍රව්‍ය එකතු වීම නිසා දරුවනේ විශේෂයෙන්ම ජලජ ජීවීන් මිය යාම
ඒ ජලජ ජීවයේ විනාශ වීම සිදු වෙන දරුවනේ. සමහර ජීවීන් පෘථුවියෙන් තුරන් වීම මිහිමතින් තුරන් වීම පවා සිද්ධ වෙන්න පුළුවන් දරුවනේ. එම ජීවීන් නැවත යලි කිසි දිනක පෘථුවිය මත බිහිවීමක් ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ දරුවනේ. රයිට්. ඉතින් මේ නොදිරන ද්‍රව්‍ය නිසා සාගර ජීවීන්ට ඊටාම ඛේදනීය ලෙස තර්ජනයක් වෙලා හමාරයි දරුවනේ. ඒකයි මේ සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ. එතකොට ඔවුන් ආහාරයට ගන්න ඇතම් කොටස් සමග මේ ප්ලාස්ටික් පොලිතිනුත් ඒ වගේ එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ප්ලාස්ටික් පොලිතින් ආහාරයට ගැනීමට අමතරව මේ මුහුදු ජීවීන් ඇතම් නොදිරන ද්‍රව්‍යවල නොදැනුවත්වම සිරවීම නිසා බොහෝ කාලයක් යනතෙක් දුක් විඳීමට සිද්ධ වෙන සතුන්ට. මේ පිළිබඳ සිදු කරලා තියෙන පරීක්ෂණයක අවසානයේ තීරණුනේ දරුවනේ මේ ක්‍රියාවලිය නිසිපියවර නොගත්තොත් මිනිසා විසින් නිර්මිත කසලවල දූෂණයෙන් මිදුණු සාගර පරිසර පද්ධති මිහිමතින් තුරන් වීමට බොහෝසේ ඉඩ තියෙනවා කියන එකයි දරුවනේ අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා දරුවනේ මේ ජලය අපි රැක ගන්න ඕනේ. මේ ජල දූෂණය අවම කරන්න අනිවාර්යෙන්ම කටයුතු කරන්න ඕනේ අපි. රයිට් බලමු. මේ බලන දරුවනේ මේ විදිහට මේ ප්ලාස්ටික් දේවල් ජලයට එකතුලා තියෙනකොට බලන්න මේ මොනතරම් මේ වගේ තියෙන අලංකාරත්වයේ ජෛව විවිධත්වයට හානි වෙලා තියෙන ආකාරය දරුවනේ. ප්ලාස්ටික් බෝතල් මේ ජලයට මේ ජල පෘෂ්ඨයක් මත බලන්න මේ පාවින්නේ මොනවද මේ ද්‍රව්‍ය කියලා. නොදිරන දි รา පත් නොවන ප්ලාස්ටික් කා පොලිතින් වගේ දේවල් මේ දරුවනේ මේ ජල මතු පිට ජල පෘෂ්ඨයක මේ ජලයේ පාවෙන්නේ දරුවනේ. ඉතින් මේවා ප්‍රධාන වශයෙන් ජලජ ජීවීන්ගේ පැවැත්මට ප්‍රබල තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා මේ දේවල්. විශේෂයෙන් මේ දේවල් පළ දරුවෝ දැනුවත් කරලා කරපුවාම දරුවනේ ලොකු අවබෝධයක් වෙනවා. මේ පාඩම ඊටාම හොඳින් අවබෝධ කරගෙන විභාග ප්‍රශ්න වලට ඊටාම හොඳට උත්තර ලියන්න පුළුවන් අවබෝධයක් වෙනවා දරුවනේ. විෂය කරුණු ටික නියමාකාරයෙන් වෙන් කරගෙන ගලපගෙන විශේෂයෙන්ම විභාගයේදී උසස් පෙළ BST ජෛව පද්ධති තාක්ෂණ වේදී විෂය යටතේ මේ ඒකකයෙන් පස්වෙනි ඒකකයේ දෙවන කොටසට අදාළවයි දරුවනේ අපි මේ කතා කර ඉන්නේ. දරුවන් දැනුවත් කිරීමක් සිදු කරන්නේ මේ ජල දූෂණය සම්බන්ධයෙන් දරුවනේ මොන ආකාරයට ජලයේ දූෂණය වෙන්නේ රූපරාමුත් සමගින් බලන්න ජල සංරක්ෂණය කරන්න ඕනේ. ඇයි ජලය සංරක්ෂණය කළ යුතු ක්‍රම මොනවද? කර්මාන්ත අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න පුළුවන්. වේස්ට් මැනේජ්මන්ට් වේස්ට් වොටර් මැනේජ්මන්ට් කරන්න පුළුවන්. අපජලය කළමනාකරණය කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දරුවනේ කර්මාන්තවල කර්මාන්ත ශාලාවක් ආහාර නිෂ්පාදන කර්මාශාලාවක් වෙන්න පුළුවන්. විවිධ කාර්මික නිෂ්පාදන සිදු කරන මේදී ජලය අමුද්‍රව්‍ය විදිහට භාවිතා කරන්න පුළුවන්. මේවායේ විශේෂයෙන්ම මේ කර්මාන්තවල නිෂ්පාදන ක්‍රියාවල අතුරුඵලයක් විදිහට බැහැර කරන ජලය විශේෂයෙන්ම දරුවනේ ලංකාව තුළ වගේම ලෝකයේ විවිධ රට තුළ මේක නීතියක් විදිහට සම්පාදනය කරලා තියෙනවා. මේක අනිවාර්යෙන් නීතියක් ක්‍රියාත්මක කළ යුතු. මේ ජලය නිෂ්පාදන ක්‍රියාවලිය වලින් බැහැර වන ජලය ප්‍රධාන ජල ප්‍රභව මූලාශ්‍ර වලට බැහැර කිරීමට පෙර යම් පිරිපහදු කිරීමක් සිදු කරලා තමයි මේවා දරුවනේ බැහැර කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපේ ලංකාවේ නම් යම් කිසි කර්මාන්ත ශාලාවක් පවත්වගෙන යන්න ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වේවා යම් කාර්මික නිෂ්පාදන කටයුතු සිදු කරන කර්මාන්ත ශාලාවක් පවත්වගෙන යන්න නම් දරුවනේ මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර බලපත්‍රයක් ගන්න ඕනේ. ඉතින් මේ පරිසර බලපත්‍රය අලුත් කරන්න ඕනේ. ගත්තා වගේම වාර්ෂිකව අලුත් කරන්න ඕනේ. එතකොට පරිසර අධිකාරියට අපි මේ විශේෂයෙන්ම කර්මාන්ත ශාලාවෙන් බැහැර කරන වේස්ට් වොටර් මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙන්න ඕනේ. වේස්ට් වොටර් සාම්පල් එකක් අපි ඒකේ ප්ලේටඩ් කවුන්ට් එක වගේ දේවල් කවුන්ට් එක අරගෙන වේස්ට් වොටර් සාම්පල් එක අපි පිට බාහිර පිළිගත් පරීක්ෂණ ආයතනයක් ලබා ජල සාම්පලේ පරීක්ෂා කරව ගන්න ඕනේ. ඒකේ වාර්තාව තියා ගන්න ඕනේ අපි. ඒ වගේම වේස්ට් වොටර් මැනේජ්මන්ට් සිස්ටම් එකක් අපතේ කළමනාකරණ පද්ධතියක් ඒ කර්මාන්ත ශාලාව සතුව තියෙන්න ඕන දරුවනේ. මේ ජලයේ පෙරෙන්න දරුවනේ විශාල අපද්‍රව්‍ය ඉවත් කරන්න වැලි පෙරණ තුලින් ගිහිල්ලා අවසානයේදී මේ අපවිත්‍ර මේ ඝන ද්‍රව්‍ය තැම්පත් වෙලා යම් මට්ටමකට පිරිපහදු වෙලා ඒ කියන්නේ මේ තමයි මේ ජලය යම් කිසි පිරිපහදු කිරීමකට ලක් කළා තමයි ප්‍රධාන ජල මූලාශ්‍ර වලට ජල ස්ප්‍රෙබ වලට මුදා හරීම සිදු කරන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම නීතිමය කටයුත්තක් විදිහට නීතිගත කරලා තියෙනවා දරුවනේ. ඒක හරියට සිදු වුණොත් තමයි පරිසර බලපත්‍රය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කර්මාන්ත අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න ඕනේ දරුවනේ. පරීක්ෂාකාරී ලෙස පලිබෝධ රසායනික ද්‍රව්‍ය ජලයට බැහැර නොකර ක්‍රමවත්ව බැහැර කරන්න ඕනේ දරුවනේ. ඒ වගේම විෂ බවින් අඩු රසායනික නිෂ්පාදන සිදු කිරීම සහ ඒවා ගොවීන්ට හඳුන්වා දෙන්න ඕනේ දරුවනේ. ප්ලාස්ටික් පොලිතින් සහ නොදින ද්‍රව්‍ය කිසිවිටකත් ජලයට බැහැර නොකිරීම වගේම ඒ සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනේ දරුවනේ. ඒ දේවල් බැහැර කිරීම සඳහා. ඒ වගේම මේ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සහ පරිසර හිතකාමී ද්‍රව්‍ය මගින් ඒවා ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. මහජනතාව දැනුවත් කිරීම කරන්න පුළුවන් දරුවනේ.
එමගින් ඔවුන් ජලය අපතේ නොහැරීමට අවශ්‍ය වන ක්‍රම හඳුන්වා දෙන්න ඕනේ. මහජන සෞඛ්‍ය සහ සනීප ආරක්ෂා කටයුතු වැඩි දියුණු කරන්න ඕනේ දරුවනේ. පාංශු සංරක්ෂණය සඳහා දැඩිව ක්‍රියාමාර්ග ගන්න ඕනේ. නැත්නම් පාංශු සංරක්ෂණය නොකරොත් දරුවනේ මේ දේවල් අපදාවේ මගින් මේ දේවල් සෝදගෙන විවිධ මේ වගාබිම් මතින් මේ දේවල් අරගෙන ඇවිල්ලා දරුවනේ මේ විෂ සහිත ද්‍රව්‍ය ජලයට එකතු වෙලා ජලයේ දූෂණය වීම අපිට වළක්ව ගන්න බැරි වෙනවා. ඒ නිසා පාංශු සංරක්ෂණය සඳහා දැඩිව ක්‍රියාමාර්ග ගැනීම සිදු කරන්න ඕනේ. ඒ මගින් අපිට මේ මතු පිට අපදාවේ අඩු කරගන්න පුළුවන් දරුවනේ. ඒ වගේම අපජලයේ පිරිපහදු කරලා නැවත භාවිතයට කළ හැකි ආකාර සකස් කරන්න ඕනේ. අපි ඒක කියනවා වේස්ට් වෝටර් මැනේජ්මන්ට් නැත්නම් ට්‍රීට්මන්ට් එකක් කරලා අපත ජල කළමනාකරණය කරන්න ඕනේ දරුවනේ. මේ ජලය අපිට පිරිපහදු කරලා ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා යොදා ගැනීම මගින් ඒක අපිට ජලය සංරක්ෂණය කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ජල පෝෂක සහිත ගස් සිටුවීමේ ව්‍යාපෘති ආරම්භීම වනාන්තර නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම වැසි ජල සංරක්ෂණය කරන්න පුළුවන් දරුවනේ. අපි කලින් ඒකකයේදී මේ වැසි ජල එකතු කිරීම නැත්නම් රේන් වෝටර් හාර්වෙස්ටිං කියලා අපි වැසි ජල එකතු කිරීමේ ඒකකයක් සකස් කරලා දරුවනේ. ඒ ගැන කතා කරා අපි විශේෂයෙන්ම. ඉතින් මේ එකට එකක් මේ ජලය හා සම්බන්ධ පාඩම් එකිනෙක සම්බන්ධ වෙනවා දරුවනේ. ඊටාම රසවත් ආකාරයට ඔබට මේක අධ්‍යයනය කළා විභාගයේදී ඊටාම හොඳින් මේ පිළිතුරු ලියන්න පුළුවන් ආකාරයට අපිට ගලපා ගැනීම සිදු කරන්න පුළුවන් දරුවනේ. ඒ වගේම නිවෙස් වලින් බැහැර කරන අපජලයේ දරුවනේ නිවසේම ජීව කොටුවකට බැහැර කිරීමෙන් වගාවන් සඳහා අපිට ඒක භාවිතා කරන්න පුළුවන්. අධික ලෙස ජලයේ පරිභෝජනීය වන ස්ථාන සොයා බලා ඒවට නව ක්‍රම හඳුන්වා දෙන්න පුළුවන් දරුවනේ. ගංගා හෝ ජල කඳන් ආශ්‍රිත ගොඩනැගිලි නිවාස ඉදිකිරීමෙන් වළකින්න ඕනේ. සීමාව ඉක්මවා පතල් කැනීම් වැලි ගොඩ දැනීම් වැළැක්වීම සිදු කරන්න ඕනේ දරුවනේ. ඒ වගේම මේ දූෂිත ජලයේ භාවිතා කිරීම නිසා මිනිසාට සිදුවන බලපෑම් ටිකකුත් අපි මේ හැඳින්වීමේදී දුවල පුතාලට කියන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ බලන්න. ජලයෙන්තරව මිනිසාට කිසිදු ජීවියකට ජීවත් වෙන්න හැකියාවක් නැහැ දරුවනේ. ජලයේ ඊතරම්ම ජීවියා සමග බැඳී පවතිනවා. නමුත් මිනිසාගේ වගකීම් විරහිත ක්‍රියාවන් නිසා දරුවනේ මේ ජලය පිළිබඳ ගැටලුවක් මතුවලා තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ தত্ত্বය එක් ප්‍රධානතම බලපෑමක් වෙන්නේ රෝග වලට ගොදුරු වීම. ඉතින් මේ රෝග බෝ නොවන රෝග සහ බෝ වන රෝග විදියට අපිට වර්ග කරන්න පුළුවන් පුතේ. ඒ වගේම දරුවනේ දූෂිත ජලය නිසා පැතිරෙන ලෙඩ රෝග විදියට අපිට උදරාබාධ, ලේ අතිසාරය, පාචනය, මීයුන, සෙංගමාලය, කොලරාව, මැලේරියාව, ශ්වසන ආබාධ, හෘද වාහිනී ආශ්‍රිත ආබාධ, පෙනහණු වලට හානි සිදුවීම, විවිධ පිළිකා තත්ත්වයන්, දන්ත රෝග, චර්ම රෝග වගේ ශ්‍රී ලංකාවේ අද වෙනකොට දරුවනේ ඇතැම් පළාත්වල විශේෂම වියලි කලාපය තුළ අපිට මේ වකුගඩු ආබාධයට මූලිකවම බලපාලා තියෙන්නේ මේ දූෂිත ජලය භාවිතා කිරීම දරුවනේ බලන්න. රයිට්. ඒ වගේම ජලය සංරක්ෂණය කළ යුත්තේයි කියලා බැලුවොත් දරුවනේ අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි දන්නවා ලෝකයේ දැනට ජල හිඟේ නිසා ජනතාව බිලියන 2ක් පමණ පීඩා විඳිනවා කියලා වාර්තා වෙලා තියෙනවා දුවේ පුතේ. ඔබ දන්නවද? ලෝකයේ ගත්තාම ජල හිඟේ නිසා ජනතාව බිලියන 2ක් පමණ පීඩාවට පත් වෙනවා දරුවනේ. හරි. ඉතින් නොමිලේ එහෙම නැත්නම් මිලටගෙන ජලය පාලනය කිරීම වෙනුවෙන් දිනකට පැය කිහිපයක් බලා හිටින්නට සිදුවන මිනිසුන් ලෝකේ ජීවත් වෙනවා කියලා අපිට හිතා ගන්නවත් බෑ. මං හිතන්නේ ඔබ විශ්වාස කරන්නවත් නෑ දරුවනේ. බලන්න දරුවනේ නොමිලේ එහෙම නැත්නම් මිලට අරගෙන ජලය පානය කරන්න ඒ වෙනුවෙන් දිනකට පැය කිහිපයක් බලාගෙන ඉන්න වෙනවා ඒගොල්ලොන්ට. රයිට්. එහෙනම් අපිට හිතා ගන්නවත් බෑ. ලෝකේ සමහර රටවල මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා දරුවනේ. එහෙනම් මේ ගැටලු වලට මූලික හේතුවක් වෙලා තියෙන්නේ පවතින ජල මූලාශ්‍ර අධික ලෙස දූෂණය වීම දරුවනේ. එහෙනම් සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් මේ ජල සම්පත රැක ගැනීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි පුතේ. අපි අනිවාර්යෙන් මේ කටයුත්ත සිදු කරන්න ඕනේ. රයිට්. එතකොට අපි මේ ජල සංරක්ෂණය කිරීම මගින් අපිට ජලය වගේම ජල හිඟේ බලපෑම් අවම කරන්න පුළුවන් දරුවනේ. අපේ පරිසරය ආරක්ෂා කර ගැනීමට ඒක උපකාරී වෙනවා. ඒ වගේම බෝවන ලෙඩ රෝග වගේම බෝ නොවන ලෙඩ රෝග බොහෝමයකින් ආරක්ෂා වෙන්න පුළුවන්. අනාගතයේදී ජලය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් බොහෝමයක් ගැටලු වලට විසඳුම් ක්‍රමවත්ව ජල සංරක්ෂණය මගින් අපිට විසඳා ගැනීමේ හැකියාව තියෙනවා දරුවනේ. ඒ වගේම වගකීම් විරහිත ජල දූෂණයට දායක වන්නේ නම් අනාගතයේදී ජල බිඳකට විශාල මුදලක් වැය කිරීම ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට විශේෂයෙන්ම මිනිසාට උනත් සිදු වෙනවා. ඒක පුදුමයකට කරුණක් නොවෙන්න පුළුවන්. පැහැදිලිවම දැන් තියෙන තත්ත්වයත් එක්ක දුවේ පුතේ. ඉතින් ඒ නිසා අද ඉඳන්ම ජල දූෂණය වළක්වා ජල සම්පත ආරක්ෂක කිරීමට දායක වීම අප කාගෙත් වගකීමක් වෙනවා කියන එක අපිට අනිවාර්යයෙන්ම කියන්න සිද්ධ වෙනවා දරුවනේ. රයිට්.
එහෙමයි ඒ දරුවනේ අපි ඔබට කිව්වේ ඔබත් එක්ක කතා කරේ මේ එකකයට ආරම්භ කරන්න කලින් මේ ලෝකයේ තුල අපේ ශ්‍රී ලංකාව තුල මුළු ලෝකෙම මුහුණ දෙලා තියෙන අර්බුදයක් විදිහට මේ ජල දූෂණීය දරුවනේ. ඉතින් බලන්න ජල දූෂණය ගත්තාම අපිට කියන්න පුළුවන් විවිධ ද්‍රව්‍ය ජලයට එකතු වීම හේතුවෙන් භාවිතයට නුසුදුසු ලෙස එහි ගුණාත්මක බව පිරිහීම දරුවනේ අපිට සරලවම ජල දූෂණය කියලා ඔබට හඳුන්වා දෙන්න පුළුවන්. බලන්න දරුවනේ විවිධ ද්‍රව්‍ය ජලයට එකතු වීම හේතුවෙන් විවිධ ද්‍රව්‍ය ජලයට එකතු වීම හේතුවෙන් දරුවනේ භාවිතයට නුසුදුසු ලෙස කවුද මොකද්ද එහි ජලයේ ගුණාත්මක බව පිරිහීම අපිට ජල දූෂණය කියලා හඳුන්වන්න පුළුවන් දරුවනේ සරලව. දරුවනේ අපි ඔබට ජල දූෂණය පිළිබඳ හැඳින්වීම කරේ. දැන් අපි පස්වෙනි ඒකකේ දෙවනි කොටසට අදාළ කරුණු ටික දරුවනේ අපි මෙතන සිට ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හැඳින්වීමක් විදිහට ඔබට මේ ජල දූෂණය පිළිබඳ මේ ගෝලීය ප්‍රශ්නයක් විදිහට ලෝකේ මුළු ලෝකයටම බලපාන ගැටලු සහගත තත්ත්වයක් විදිහට දරුවනේ ඒ තත්ත්වයේ විස්තර කරේ ඔබට හඳුන්වා දීමක් කරේ දරුවනේ අනිවාර්යෙන්ම ඒ ටික පිළිබඳ අවබෝධයක් ඔබ තුල මනාව තිබුණොත් දරුවනේ මේ එකකට අදාළ මේ කොටස ඉතාම සාර්ථකව මිගිප කොටසට අහන ප්‍රශ්න වලට රචනා ප්‍රශ්න ව්‍යුහගත ප්‍රශ්න සහ බහුවර්ණ ප්‍රශ්න හොඳින් අහන්න පුළුවන් ඒකක කොටසක් විදිහට මේ කොටස දරුවනේ හඳුන්වන්න පුළුවන්. රයිට් අපි බලමු මේ කොටසකදී අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන කොටස් ටික දැනගත යුතු කොටස් ටික විශේෂ කරුණු ටික දරුවනේ අපි දැන් මේ වෙලාවේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සිද්ධාන්ත කොටස් ටික ඔබත් එක්ක මෙතන සිට කතා කරනවා. රයිට් බලන්න දරුවනේ අපි බලමු ජල දූෂණය සඳහා හේතු වන දූෂණ කාරක. රයිට් ජල දූෂණය සඳහා හේතු වන කවුද දරුවනේ දූෂණ කාරක. දූෂණ කාරක කියන්නේ දූෂණය කරවන කට්ටිය. දූෂණ කාරකයින් අපි කියන රෝග කාරකයින් රෝගේ ඇති කරවන කට්ටිය. ව්‍යාධි ජනකයින් රෝග ලෙඩ ඇති කරන කට්ටිය. ඒ වගේ මෙතන පුතේ ජල දූෂණය සඳහා හේතු වන කවුද දූෂණ කාරක ගැන අපි කතා කරන්නේ. කවුරු ගැනද පුතේ අපි කතා කරන්න යන්නේ? ජල දූෂණය සඳහා හේතු වන කවුද දූෂණ කාරක නැත්තම් දූෂක. ජල දූෂණය සඳහා හේතු වන මේ ජල දූෂණය කරවන දූෂණ කාරකයෝ දූෂණය කරන කට්ටිය දූෂණය කරවන කට්ටිය බලනකෝ දූෂණ කාරකයෝ දූෂණ කාරක සහ දූෂක. හරි එතකොට ඒකෙදී අපිට මේ දේවල් අපි බලන්න දරුවනේ කාණ්ඩ කරලා වර්ගීකරණය කරලා තියෙනවා. අකාබනික දූෂක තියෙනවා දරුවනේ කාබනික නොවන අකාබනික දූෂක. පොඩ්ඩක් අපි ඒගොල්ලෝ පල්ලෙහාට ඇදලා ගමු බලන්න මේ අකාබනික දූෂක කට්ටිය බලන්න දරුවනේ අකාබනික දූෂක. අකාබනික දූෂක විදිහට දරුවනේ කැඩ්මියම් බැරලෝහ අපිට ගන්න පුළුවන්. රසදිය Hg mercury PB lead අපි ඊයම් කියලා කියනවා දරුවනේ. ආසනික් සයනයිඩ් ඒ වගේම නයිට්‍රේට් ඒ වගේම ෆොස්ෆේට් නයිට්‍රේට් ඒ වගේම මෙතන නයිට්‍රයිට් තියෙනවා දරුවනේ නයිට්‍රයිට්. මෙන්න මේ දේවල් අපිට අකාබනික දූෂක විදියට හඳුන්වන්න පුළුවන්. කවුද දරුවනේ අකාබනික දූෂක. බලන්න අකාබනික දූෂක කාබනික නොවන කට්ටිය කැඩ්මියම් මේවා බැරලෝහ රසදිය ඊයම් ආසනික් සයනයිඩ් නයිට්‍රේට් නයිට්‍රයිට් සහ ෆොස්ෆේට් මෙන්න මේවා තමයි දරුවනේ අකාබනික දූෂක විදියට අපිට හඳුන්වන්න පුළුවන් ද්‍රව්‍ය පැහැදිලිවම. බඩ ඔබට දැන් අකාබනික දූෂක නම් කරන්න කිව්වොත් ඔබට නම් කරන්න පුළුවන්ද බලන්න? අකාබනික දූෂක තුනක්. රයිට්? ජල දූෂණය සඳහා හේතු වන දූෂණකාරක නැත්නම් දූෂක විදියට
මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බහුවර්ණ විවෘත ප්‍රශ්නයකදී ජල දූෂණය සඳහා අකාබනික දූෂක හේතුකාරක වේ. අකා කියලා හින්ට් එකක් දීලා දරුවනේ ඉංගියක් දීලා අහන්න පුළුවන් ජල දූෂණය සඳහා වැදගත් වන හේතු වන අකාබනික දූෂක තුනක් සඳහන් කරන්න කියලා බලන්න. කැඩ්මියම්, රසදිය, ඊයම්, ආසනික්, ඒවා බැරලෝහ, සයනයිඩ්, ඒ වගේම නයිට්‍රේට්, නයිට්‍රයිට්, පොස්පේට් වගේ කට්ටිය. මේගොල්ලෝ බැරලෝහ, කැඩ්මියම්, මර්කරි, ලෙඩ්, ආසනික්. මේගොල්ලෝ අයන සයනයිඩ්, නයිට්‍රේට්, පොස්පේට්, නයිට්‍රයිට්, පොස්පේට්, නයිට්‍රේට්. ඒගොල්ලෝ කවුද? අකාබනික දූෂක. අකාබනික දූෂක. රයිට්. ඊළඟට අපි යමු කාබනික දූෂක වලට අපි යනවා. කාබනික දූෂක බලන්න කවුද කියලා. නිවාස, ගොවිපළ සහ කර්මාන්ත ශාලා වලින් ඉවතලන බඩ. කොහෙන්ද මේ කාබනික දූෂක ඉවතලන්නේ? ජල දූෂණය සඳහා හේතුකාරක වන දූෂකකාරක නැත්නම් දූෂක යටතේ දරුවනේ බලන්න කවුද කාබනික දූෂක කියන්නේ දුවේ පුතේ? දුවේ පුතේ කවුද කාබනික දූෂක කියන්නේ පොඩ්ඩක් බලන්න. නිවාස, ඒ වගේම ගොවිපළ සහ කර්මාන්ත ශාලා වලින් ඉවතලන දුවේ පුතේ ශාක සහ සත්තු කොටස්. ඒවා කාබනිකයිනේ දරුවනේ. ඒ වගේම කෘෂිකාර්මික අපද්‍රව්‍ය, ශාක අවශේෂ කොටස්, භෝග අවශේෂ කොටස්, කෘෂිකාර්මික අපද්‍රව්‍ය, තෙල් වර්ග සහ ශුද්‍ර ජීවීන් තමයි දරුවනේ අපි කවුද? කාබනික දූෂක කියලා හඳුන්වන්නේ. හොඳයි දරුවනේ දැන් කාබනික දූෂක බලන්න කොහෙන්ද මේවා අපි නිවාස වලින්, ගොවිපළ වලින්, සත්ත්ව ගොවිපළ වල වෙන්න පුළුවන් දරුවනේ. සමෝදානිත ගොවිතැන සිදු කරන ගොවිපළක් වෙන්න පුළුවන්, භෝග වගාව, ඒ වගේම සත්තු පාලනය සහ බලශක්ති උත්පාදන ඒකකය කියලා ආකාර තුනක්ම ක්‍රියාත්මක වන ස්ථානයක් වෙන්න පුළුවන් ගොවිපළක්. මේ ගොවිපළ වලින්, නිවාස වලින්, ගොවිපළ වලින්, ඒ වගේම කර්මාන්ත ශාලා වලින් ඉවතලන මොනවද? ශාක සහ සත්තු කොටස් කාබනික ද්‍රව්‍යනේ. ඒ වගේම කෘෂිකාර්මික අපද්‍රව්‍ය, තෙල් වර්ග සහ කවුද? ශුද්‍ර ජීවීන් දරුවනේ අපිට ජල දූෂණය සඳහා හේතු වන දූෂණකාරක නැත්නම් දූෂක විදියට හඳුන්වන්න පුළුවන් දරුවනේ කාබනික දූෂක. ඒතර ජල දූෂණය සඳහා හේතු වන කාබනික දූෂක තුනක් සඳහන් කරන්න කිව්වොත් දරුවනේ අපිට කියන්න පුළුවන් විශේෂයෙන්ම නිවාස, ගොවිපළ හා කර්මාන්ත ශාලා වලින් බැහැර කරන කවුද? ඉවතලන ශාක හා සත්ත්ව කොටස්, කෘෂිකාර්මික අපද්‍රව්‍ය, තෙල් වර්ග සහ ශුද්‍ර ජීවීන් අපිට හඳුන්වන්න පුළුවන්. ඔකෙන් තුනක් ලියන්න පුළුවන් අපිට. මම හිතන්නේ පැහැදිලි දරුවන්ට එහෙනම් කවුද අකාබනික දූෂක කියන්නේ සහ කවුද කාබනික දූෂක කියන්නේ එක සම්බන්ධයෙන් දුවල පුතාලට නිවැරදි නිර්වුල් අවබෝධයක් දැන් ලැබෙන්නේ නැති. හොඳයි බලමු අපි. ඊළඟට අවලම්බන. බාණ්ඩ දරුවනේ අපි අවලම්බන ගැන නිතරම මේ පාඩම් ඒකකවල අපි ඉගෙනගෙන තිනවා. අවලම්බන. ජලයේ අවලම්බන. බාණ්ඩ ජලයේ පැහැදිලි බව නැති කිරීමට හේතු වන විවිධ කාර්මික අපද්‍රව්‍ය සහ රොන් මඩ තමයි දරුවනේ අවලම්බන කියලා කියන්නේ. ආවීලතාවය ගැන කතා කරද්දී අපි කතා කරා. අවලම්බන ගැන නිතරම කතා කරලා තියෙන දරුවන්ට හොඳ අවබෝධයක් තියෙනවා. මනා අවබෝධයක් තියෙනවා. එහෙනම් අපි මෙන්න තවත් ජලය දූෂණ කාරක නැත්නම් දූෂක විදියට හඳුන්වන්න පුළුවන්. අපි අකාබනික දූෂක කතා කරා, කාබනික දූෂක කතා කරා. දරුවනේ මෙන්න මෙතන අපි කතා කරනවා කවුද? අවලම්බන. ජල දූෂණ කාරකයක් නැත්නම් දූෂකයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන් අවලම්බන. කවුද දරුවනේ අවලම්බන කියන්නේ? ජලයේ පැහැදිලි බව නැති කිරීමට හේතු වන, ජලයේ ක්ලියර් එක ජලයේ පැහැදිලි බව නැති කිරීමට හේතු වන කවුද? විවිධ කාර්මික අපද්‍රව්‍ය සහ රොන් මඩ. එහෙනම් ඊට පස්සේ අවලම්බන කියලා කිව්වොත් කොහොමද ඔයගොල්ලෝ උත්තරය දෙන්නේ? ජලයේ පැහැදිලි බව නැති කිරීමට හේතු වන කවුද? විවිධ කාර්මික අපද්‍රව්‍ය සහ රොන් මඩ අපිට හඳුන්වා දෙන්න පුළුවන්. විවිධ කාර්මික අපද්‍රව්‍ය සහ රොන් මඩ හඳුන්වලා දෙන්න පුළුවන් දරුවනේ. ඊළඟට විකිරණශීලී දූෂක තියෙනවා. රේඩියේෂන්. විකිරණශීලී දූෂක වන මිනිස් ක්‍රියාකාරකම් නිසා ජලයට එකතු වන විකිරණශීලී ද්‍රව්‍ය දරුවනේ
යුරේනියම් නිෂ්පාදනයේදී ඒ වගේම න්‍යෂ්ටික බලාගාරවලදී න්‍යෂ්ටික අවිනිපදවීමේදී විවිධ කර්මාන්ත සහ පර්යේෂණවලදී නිපදවන විකිරණශීලී අපද්‍රව්‍ය දරුවනේ ජල දූෂකයක් ජලය දූෂණය කරන දූෂණකාරකයක් දූෂකයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් කවුද විකිරණශීලී දූෂක තියෙනවා දරුවනේ ඊළඟට තාපමය දූෂක දරුවනේ අපි දන්නවා කර්මාන්ත ශාලා වලින් බැහැර කෙරෙන උණු ජලයේ දරුවනේ විශේෂයෙන්ම විදුලි ජනක යන්ත්‍රවල ඇතිවන අධික තාපය නිසා ඒ ජලය සිසිලණය කිරීම සඳහා ජලය යොදා ගන්නවා දරුවනේ තාපය අවශෝෂණය කරගන්න ඒ ජලයේ තාපවත් වූ ජලය ජල මූලාශ්‍ර වලට බැහැර කිරීමෙන් ජලයේ උෂ්ණත්වය ඉහළ යාම සිද්ධ වෙනවා. එහෙනම් තාපමය දූෂක විදියට දරුවනේ අපිට කියන්න පුළුවන් කර්මාන්ත ශාලා වලින් බැහැර කෙරෙන උණු ජලය ගත්තාම දරුවනේ සිසිලන කාරකයක් විදියට යොදා ගන්නා ජලය මේ ස්වභාවික ජල ප්‍රභවවලට එකතු කිරීම නිසා ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා දරුවනේ. තාපවත් වූ ජලය අර තාපය අවශෝෂණය කර ගැනීමට සිසිලන කාරකයක් විදිහට විශේෂයෙන්ම අර විදුලි බලාගාර තාප විදුලි බලාගාර ආශ්‍රිතව විදුලි ජනක යන්ත්‍ර වලින් නිපදවන තාපය අවශෝෂණය කර ගැනීමට නැත්නම් අර සිසිලණය කිරීම සඳහා යොදා ගන්නා ජලය දරුවනේ විශේෂයෙන්ම සිසිලන කාරකයක් විදිහට යොදා ගන්නා ජලය මේ ස්වභාවික ජල ප්‍රභවවලට එකතු කිරීම මගින් ජලයේ උෂ්ණත්වයේ වැඩිවීම සිදු වෙනවා ජල දූෂණය සිදු වෙනවා දරුවනේ. එහෙනම් කවුද තාපමේ දූෂක අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ දරුවනේ මෙන්න මේ දූෂණ කාරක නැත්නම් දූෂක එකතු වන ආකාරයේ අනුව දරුවනේ අපිට ජල දූෂණ ප්‍රභව කාණ්ඩ කරන්න පුළුවන් දරුවනේ කොහොමද ස්ථානීය සහ ස්ථානීය නොවන කියලා. ස්ථානීය පැහැදිලිව හඳුනාගත්ත කට්ටියට මේගොල්ලෝ ස්ථානීය පැහැදිලි නැති කට්ටිය මෙන්න මේගොල්ලෝ යටට අපි දාන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න දරුවනේ දූෂණ කාරක එහෙම නැත්නම් දූෂක මේ කතා කරපු ඒවා ජලයට එකතු වන ආකාරයේ අනුව දරුවනේ අපිට ජල දූෂණ ප්‍රභව කාණ්ඩ කරන්න පුළුවන් ස්ථානීය දූෂණ ප්‍රභව සහ ස්ථානීය නොවන දූෂණ ප්‍රභව කියලා. අපි ඊළඟට බලන්නේ කවුද මේ ස්ථානීය දූෂණ ප්‍රභව සහ එහෙම නැත්නම් ස්ථානීය නොවන දූෂණ ප්‍රභව කියන්නේ කවුද කියලා බලන්න යන්නේ දරුවනේ. බලමු අපි. මේ බලන්න ස්ථානීය දූෂණ ප්‍රභව වලට යම් දරුවනේ අපි පැහැදිලිව හඳුනාගත හැකි නිශ්චිත ස්ථානයක අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් නිශ්චිත ස්ථානයක මගින් නිශ්චිත ස්ථානයක ජල දූෂණය සිද්ධ වෙනවා නම් දරුවනේ ඒවා ස්ථානීය දූෂණ ප්‍රභව විදියට හඳුන්වන්න පුළුවන්. ස්ථානයේ පැහැදිලි දරුවනේ එහෙනම් පැහැදිලිව හඳුනාගත හැකි නිශ්චිත ස්ථානයක දුවේ පුතේ ජල දූෂණය සිදු වෙනවා නම් අපි ඒව හඳුන්වන්නේ ස්ථානීය දූෂණ ප්‍රභව විදිහටයි. රයිට්. ඒ වගේම මෙන්න මේ ප්‍රභව යම් නිෂ්පාදන ක්‍රියාවලියක් සමග සම්බන්ධ ප්‍රභවයක් වෙනවා. එහෙනම් මෙන්න මේ ප්‍රභවය කියන්නේ ස්ථානීය දූෂණ ප්‍රභව. බලන්න පැහැදිලිව හඳුනගන්න පුළුවන් නිශ්චිත ස්ථානයක් මගින් නිශ්චිත ස්ථානයකදී මේ ජල දූෂණය සිද්ධ වෙන්නේ. එහෙනම් කවුද බලන්නේ ඒගොල්ලෝ? මේ කට්ටිය යම් නිෂ්පාදන ක්‍රියාවලියක් සමග සම්බන්ධ ප්‍රභවයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කවුද? කාර්මික ජල අපවහන පද්ධති. ඒ වගේම කර්මාන්ත ශාලාවල ජල අපවහන පද්ධති. ස්ථානීය නිශ්චිතයි දූෂණය සිදුවන. මං හිතන්නේ ඔබට පැහැදිලි කවුද? නාගරික ජල අපවහන පද්ධති. ඒ වගේම කර්මාන්ත ශාලාවල ජල අපවහන පද්ධති ස්ථානීය දූෂණ ප්‍රභව විදියට අපිට සරලවම ඔබට හඳුන්වලා දෙන්න පුළුවන් දරුවනේ. පැහැදිලි ඔබට. අපි බලමු ස්ථානීය නොවන දූෂණ ප්‍රභව කියන්නේ කවුද කියලා. ස්ථානීය නොවන දූෂණ ප්‍රභව කියන්නේ කවුද කියලා බලමු දුවේ පුතේ. බලන්නකෝ. ස්ථානයේ නිශ්චිත නැහැ දුවේ පුතේ. ස්ථානයේ නිශ්චිත නැහැ. කුඩා ප්‍රමාණයේ දූෂණකාරක සමූහයක් එකට නිර්මාණය වෙලා කුඩා ප්‍රමාණයේ දූෂණකාරක එකට එකතු වෙලා සමූහයක් එකතු වීමෙන් නිර්මාණය වූ ප්‍රභවයක් තමයි දරුවනේ ස්ථානීය නොවන දූෂණ ප්‍රභවයක් කියන්නේ. ස්ථානයේ පැහැදිලි නැහැ දරුවනේ. කලින් වගේ ස්ථානයේ පැහැදිලි නැහැ. මේකෙදි කොහොමද මේවා එකතු වෙලා තියෙන්නේ? කුඩා ප්‍රමාණයේ දූෂකකාරක සමූහයක් කුඩා ප්‍රමාණයේ දූෂණකාරක
සමූහයක් එකතු වීමෙන් නිර්මාණය වූ ප්‍රභවයක් ස්ථානීය නොවන දූෂණ ප්‍රභවයක් වෙනවා. දරුවනේ අපිට කියන්න පුළුවන් මේ සිද්ධ වීම වෙන්නේ එක්ක අධික වර්ෂාපතනය නිසා එහෙම නැත්නම් හිම දියවීමෙන් පසු අපි දන්නවා අධික වර්ෂාපතනයකදී අපි දන්නවා දුවේ පුතේ අධික වර්ෂාපතනයකදී අපි දන්නවා වර්ෂාපතන ශීඝ්‍රතාවය ජලයේ පසතුලට කාන්දුවන ශීඝ්‍රතාවයට වඩා වැඩි වෙනකොට ජලයේ පසතුලට කාන්දුවන වේගයට ශීඝ්‍රතාවයට වඩා වැඩි වේගයකින් වහිනකොට වර්ෂාපතන ශීඝ්‍රතාවය අධික වෙනකොට අධික වර්ෂාපතනයකදී අපි දන්නවා දරුවනේ පස ජලයෙන් සම්තෘප්ත වුණාට පස්සේ ඒ කියන්නේ පසතුලට ජලයේ කාන්දු වීමේ ශීඝ්‍රතාවයට වඩා වර්ෂාපතන ශීඝ්‍රතාවය වැඩි වෙනකොට ජලයේ පස මතු පිටින් ගලාගෙන යනවා. අපි ඒකට කියනවා surface runoff නැත්නම් මතු පිට අපදාවේ සිද්ධ වෙනවා කියලා දුවේ පුතේ. අධික වර්ෂාපතනයකදී මේ බලන්න අධික වර්ෂාපතනයක් නිසා එහෙම නැත්නම් හිමදිය වෙනකොට අපි දන්නවා පොළව මතු පිටින් නැත්නම් පස මතු පිටින් ජලය වේගයෙන් ගලාගෙන යනවා. අපි ඒකට කියන්නේ මතු පිට අපදාවය කියලා. මෙන්න මේ අපදාවන ජලයත් එක්ක දරුවනේ පස මතු පිටින් ගලාගෙන යන ජලයත් එක්ක දරුවනේ මේ ගලා යන ජලය රයිට් මතු පිටින් ගලාගෙන යන ජලයත් එක්ක මේ ජලය ඊට හසුවන සහ ජලයේ දිය වෙන සියලුම දූෂණකාරකත් අරගෙන තමයි පුතේ ගලාගෙන යන්නේ අපදාවේ වෙන්නේ. හරි මෙන්න මේ ආකාරයට මේ ජලයට හසුවන ඒ වගේ මේ ජලයේ දිය වෙන සියලුම දූෂණකාරකද රැගෙන ගලා යන බැවින් විවිධ ස්ථානවලදී එකතු විවිධාකාර දූෂක මේ ජලයේ අඩංගුයි. ස්ථානීය නිශ්චිත නැහැ දරුවනේ ස්ථානීය නොවන ජල දූෂණයක් දරුවනේ එහෙනම් නිශ්චිත ස්ථානයකෙක් නැහැ විවිධ ස්ථානවලදී එකතු වෙච්ච හසු කරගත්ත දිය කරගත්ත දූෂක එකතු කරගෙන තමයි මේ ජලය යන්නේ ගිහිලා ජල ප්‍රභව වලට එකතු වෙන්නේ. අන්න බලන්න දුවේ පුතේ එහෙනම් ස්ථානීය නොවන ජල ප්‍රභව යටතේ ස්ථානීය නිශ්චිත නැති කුඩා ප්‍රමාණයේ දූෂණකාරක සමූහයක් එකතු වෙලා නිර්මාණය වෙච්ච ප්‍රභවයක් තමයි ස්ථානීය නොවන දූෂණ ප්‍රභව කියන්නේ. එහෙනම් උදාහරණයක් මේක හේතු වෙන්නේ මේකට හේතුකාරක වෙන්නේ අධික වර්ෂාව නිසා හෝ හිමදිය වීමෙන් පස්සේ පොළව මතු පිටින් නැත්තම් පස මතු පිටින් අපදාවේ වන ගලාගෙන යන ජලය නිසා පුතේ මේක සිද්ධ වෙන්නේ. ඒ ජලයත් එක්ක ඒකට හසුවන ඒ ජලයේ දියවන සියලුම දූෂණකාරක දරුවනේ අරගෙන ගිහිල්ලා ගලාගෙන ගිහිල්ලා තමයි මේවා එකතු වෙන්නේ. විවිධ ස්ථානවලදී එකතු විවිධාකාර දූෂක මේකේ අඩංගුයි. මේගොල්ලෝ තමයි ස්ථානීය නිශ්චිත නැති ස්ථානීය නොවන දූෂණ ප්‍රභව කියලා අපි හඳුන්වන්නේ දරුවනේ. රයිට් හොඳයි දරුවනේ. ඊළඟට මේ ජෛව පද්ධති මත ජල දූෂණයේ බලපෑමයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. ජෛව පද්ධති මත විශේෂයෙන්ම ජල දූෂණය ගැන කතා කරද්දී දුවේ පුතේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ යටතේ අපි අනිවාර්යයෙන්ම මේ විවිධ සාධකවල බලපෑම කොහොමද ජෛව පද්ධති වලට බලපාන්නේ කියන එක හැම ඒකක පාඩම් ඒකකයකදීම බොහෝ විට අපි කතා කරා දරුවනේ දුවේ පුතේ කොහොමද බලපාන්නේ කියන එක ජෛව පද්ධති වල බයෝ සිස්ටම්ස් වලට කොහොමද බලපාන්නේ කියලා. ඒ වගේම මේ ඒකකයේ යටතේ දුවේ පුතේ අපි ඕගොල්ලොත් එක්ක කතා කරනවා කොහොමද මේ ජල දූෂණයේ ජෛව පද්ධති වලට බලපාන්න කියන එක සම්බන්ධයෙන් ඔයාලත් එක්ක අපි කතා කරනවා. බලමු දුවේ පුතේ අපි ඒක. එහෙනම් ජෛව පද්ධති මත ජල දූෂණයේ බලපෑම. කොහොමද බලමු මේ ජල දූෂණයේ ජෛව පද්ධති වලට බලපාන ආකාරය සම්බන්ධයෙන් කතා කරමු පුතේ. විභාගයට අනිවාර්යයෙන්ම අහන්න පුළුවන්. එහෙනම් ගෘහස්ත පරිභෝජනයේට අපි දන්නවා නිවෙස් වල පරිභෝජනයේට මේ ජලය අපි යොදා ගන්නවා පානීය සඳහා. ඒ වගේම දරුවනේ ඉවිම් පිහිම් කටයුතු සඳහා පිරිසුදු කිරීමේ කටයුතු නෑම් අපි රෙදි සේදීම නෑම වගේ කටයුතු සඳහා මේ ගෘහස්ත පරිභෝජනයේට මේ ජලය යොදා ගන්නවා දරුවනේ. ගෘහස්ත පරිභෝජ නිෂ්පාදන ක්‍රියාවලියකට යොදා ගන්නවා අපි. පානීය ජල බෝතල් නිෂ්පාදනය ආහාර නිෂ්පාදන කර්මාන්තවල රයිට් මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අපි යොදා ගන්නවා දරුවනේ. විදුලි උත්පාදන කටයුතු නේද දරුවනේ. මේ ක්‍රියාවලට අපි යොදා ගන්නවා. ඒ වගේම සෞන්දර්යාත්මක අගයන් සඳහා යොදා ගන්නවා. එහෙනම් මෙන්න මේවට යොදා ගන්න නොහැකි බැරිවන ආකාරයට දරුවනේ බලන්න ගෘහස්ත පරිභෝජනයේට ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියකට ගත නොහැකි වනසේ හෝ සෞන්දර්යාත්මක අගය හීනවන ලෙස
ජලයේ වර්ණය, රසය සහ ගන්ධය වෙනස් වීම සිදු වෙනවා. බාන දරුවනේ. ජෛව පද්ධති මත ජල දූෂණයේ බලපෑම. මොකද්ද ජල දූෂණයේ බලපෑමක් විදිහට කියන්න පුළුවන්? ගෘහස්ත පරිභෝජනයේට නිෂ්පාදන ක්‍රියාවලියකට ගන්න බැරි විදිහට ජලය ගත නොහැකි වනසේ වගේම සෞන්දර්යාත්මක අගේ හීන වෙනවා. බේරවැවේ මොන සෞන්දර්යාත්මක අගයක්ද බලන්න දරුවනේ මේ සුපෝෂණය වෙලා තියෙන ගඳ ගහනවා ළඟින් පහලින් යන්න බෑ. නැත්තම් ජෛව විවිධත්වය සඳහා කොච්චර ජලය දායක වෙනවද? කොච්චර ආකර්ශනීයද? සංචාරක කර්මාන්තය සඳහා ජලය භාවිතා කරලා කොච්චර නිර්මාණ කරලා තියෙනවද? බොහෝම ආකර්ශනීය විදියට. දූෂිත ජලය තියෙන තැනක අපිට කිසිම ආකර්ශනීය බවක් සෞන්දර්යාත්මක වටිනාකමක් නැහැ දරුවනේ එතන. එහෙනම් දරුවනේ ගෘහස්ත පරිභෝජනයේට ඒ වාගේම නිෂ්පාදන ක්‍රියාවලියකට ගත නොහැකි වනසේ සෞන්දර්යාත්මක අගය හීනවන ලෙස කවුද? ජලයේ වර්ණය, ජලයේ රසය, ඒ වගේම ගන්ධය වෙනස් වීම. පැහැදිලි. ඊළඟට DO dissolved oxygen ජලයේ ද්‍රාවීය ඔක්සිජන්, ඒ වගේම pH සහ උෂ්ණත්වය වෙනස් වීම සහ අහිතකර රසායනික ප්‍රතික්‍රියා සිදුවීම ජෛව පද්ධති වලට බලපානවා දරුවනේ. ජලයේ ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය, ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් තමයි දරුවනේ අපි දන්නවා මේ ඒකක කතා කරලා ඉවරයි දරුවනේ. පළවෙනි කොටසින් පස්වෙනි එකකේ පහේ එක කොටසින් තමයි දරුවනේ අපි ඒව කතා කරේ. එතනදී අපි මේ ජලයේ භෞතික පරාමිතින්, රසායනික පරාමිතින් සහ ජෛවීය පරාමිතින් කතා කරා. ඉතින් pH අගේ වගේම DO dissolved oxygen ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් තමයි දරුවනේ ජලජ ජීවීන් ප්‍රයෝජනට ගන්න. ජලජ ජීවීන්ගේ පැවැත්ම සඳහා බලපාන ප්‍රබල සාධකයක් ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන්, dissolved oxygen. ඉතින් මේ ජලයේ විවිධ හේතු නිසා දූෂණය වෙනකොට දූෂිත ජලයේ DO අඩුයි දරුවනේ. දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. එතකොට ඒ ජලයේ ජීවීන්ගේ පැවැත්ම තහවුරු වෙන්නේ. ජීවීන්ගේ පැවැත්මට ප්‍රබල තර්ජනයක් ඇති වෙනවා දරුවනේ. එහෙනම් ජෛව පද්ධති මත ජල දූෂණයේ බලපෑමක් විදිහට දරුවනේ DO, pH සහ උෂ්ණත්වය වෙනස් වීම සහ අහිතකර රසායනික ප්‍රතික්‍රියා සිදු වෙනවා දරුවනේ. ඒක බලපෑමක් මේ ජෛව පද්ධති වලට. ඒ වගේම කාබනික ද්‍රව්‍ය එකතු වීම නිසා ජලයට කාබනික ද්‍රව්‍ය එකතු වෙනකොට මොකද වෙන්නේ? ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් අඩු වෙනවා. DO අඩු වීම සහ එමගින් මත්ස්‍යයන් සහ වෙනත් ජලජ ජීවීන් මිය යාම සිදු වෙනවා. ඒ හේතුවෙන් මත්ස්‍යයන් සහ වෙනත් ජලජ ජීවීන් මිය යාම සිදු වෙනවා දරුවනේ. පෝෂක නයිට්‍රයිට්, නයිට්‍රේට්, ෆොස්ෆේට්. නයිට්‍රයිට්, නයිට්‍රයිට්, නයිට්‍රේට්, ෆොස්ෆේට් නිසා කවුද මේගොල්ලෝ? අකාබනික දූෂක. මේ පෝෂක විදිහට හඳුන්වන්නේ මේගොල්ලෝ කවුද? අකාබනික දූෂක. අපි අකාබනික දූෂක කියලා කිව්වේ නයිට්‍රයිට්, නයිට්‍රේට්, ෆොස්ෆේට් නිසා මොකද වෙන්නේ? ඇල්ගී වර්ධනය වැඩි වෙලා සුපෝෂණ තත්ත්වයක් ඇතිවීම හා අවසානයේ වුන් මිය යාම සහ වියෝජනයට ලක්වීමෙන් දරුවනේ විශේෂයෙන්ම සෞන්දර්යාත්මක DO අඩුවීම දරුවනේ. මෙතන අපි මේක හදාගමු දරුවනේ. ලක්වීමෙන් වියෝජනයට ලක්වීමෙන් දරුවනේ DO අඩු වෙනවා. ඒ කියන්නේ ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන්, dissolved oxygen අඩුවීම සහ සෞන්දර්යාත්මක වටිනාකම ජලයේ අඩු වෙනවා දරුවනේ. ඒ වගේම ඇමෝනියා, NH3, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, මීතේන්, CH4 වැනි වායු නිපදවීම සිදු වෙනවා දරුවනේ. ඒ නිසා දුගඳ හැමීම සිදු වෙන මේ දුර්ගන්ධය ඇති වෙන්නේ, දුගඳ හැමීම සිදු වෙන්නේ දරුවනේ ඇමෝනියා, හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන්නේ අප්‍රසන්න ගන්ධයක් එන්නේ. කුණු බිත්තර ගඳ, බිත්තර කුණු වෙච්ච ගඳ. හයිඩ්‍රජන් සල්ෆයිඩ් අප්‍රසන්න ගන්ධයක් ඇති වෙන්නේ. ඇමෝනියා වායුව අපිට වැසිකිලි වලින් කිට්ටුවෙන් ඇති වෙන ගඳ. මීතේන් වායුව CH4. ඉතින් මෙන්න මේ ඇමෝනියා, හයිඩ්‍රජන් සල්ෆයිඩ් H2S කියන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්, ඒ වගේම මීතේන් CH4 වැනි වායු නිපදවීම සිදුවීම නිසා දරුවනේ දුගඳ හමනවා, අප්‍රසන්න ගන්ධයක් ඒ ස්ථානවල ඇති වෙනවා. ඒ වගේම මිරිදිය සහ කඩොලාන ශාක ප්‍රජා විනාශ වීම සහ ඒ වායේ විවිධත්වය ඩයිවර්සිටි එක අඩු වෙනවා දරුවනේ. දූෂිත ජලයේ බලපෑම් ජෛව පද්ධති මත. මොකද්ද? මිරිදිය සහ කඩොලාන ශාක ප්‍රජා විනාශ වීම සහ ඒ වායේ විවිධත්වය අඩු වෙනවා දරුවනේ. ඒ වගේම අධික ලෙස දූෂණයට ලක්වීමෙන් ජලය පිරිපහදු කරන්න අපහසු තත්ත්වයකටපත් වෙනවා. සහ දූෂිත ජල මාර්ග වලින් පැමිණෙන මෙන්න මේ අපද්‍රව්‍ය මගින් වෙරළාසන්න ප්‍රදේශත් දූෂණයටපත් වෙනවා. ඇල මාර්ග හරහා මේවා සාගරයට යනකොට බලන්නකො මුහුදට එකතු වෙනකොට මේ කැලි කසල මේ අපවහන කාණු පද්ධතිය හරහා වෙරළාශ්‍රිත බිම් දූෂණය වෙනවා.
එකතු වෙනකොට මුහුදු වෙරළ දූෂණය වෙනවා මේකෙන්. එහෙනම් දූෂිත ජල මාර්ග වලින් පැමිණෙන අපද්‍රව්‍ය මගින් වෙරළාසන ප්‍රදේශ දුම්රිය යනකොට එහෙම දැකලා ඇති ජල මාර්ග වල ගිහිලා කළු පාට වෙලා ඒ ද්‍රව්‍ය අර වෙරළාසන භූමි දූෂණය වෙලා තියෙනවා. ඔබ දැකලා ඇති. අප්‍රසන්න ගන්ධෙකුත් එනවා ඇසලින් යද්දි. ඉතින් භූගත ජලයේ දූෂණය වීමෙන් දරුවනේ ලිං ජලය පානය සඳහා නුසුදුසු තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම මිනිසාට සහ සතුන්ට රෝග වැළඳීම සහ වසංගත තත්ත්වය තියෙනවා. කොලරාව වගේ රෝග තත්ත්වය තියෙනවා දරුවනේ මේ දූෂිත ජලයේ ජෛව පද්ධතියට බලපෑමයි අපි ඕගොල්ලොත් එක්ක කතා කරේ දරුවනේ. ඒ වගේම ජලාශවල උෂ්ණත්වයේ ඉහළ යාමෙන් දරුවනේ මත්ස්‍ය සහ වෙනත් ජලජ ජීවීන්ගේ බිත්තර සහ කීට අවදි විනාශ වෙනවා. කාර්මික අපද්‍රව්‍ය විදිහට ඉවත් වන ජලයේ තියෙන බැරලෝහ කැඩ්මියම් මර්කරි ලෙඩ් වගේ දේවල් දරුවනේ ඊයම් රසදිය නේද දරුවනේ ආසනික් වගේ දේවල් සහ ඇතැම් කාබනික විස රසායනික ස්වභාවික රයිට් රසායන විස රසායනික මේ ස්වභාවික ජලාශ වලට එකතු වීම සිදු වෙනවා දරුවනේ. ඒ වගේම ඒවා ආහාර දාම ඔස්සේ ගමන් කිරීම මගින් ඔවුන් මත යැපෙන මිනිසා ඇතුළු වෙනත් ජීවීන්ට මේක බලපාම සිද්ධ වෙනවා දරුවනේ. ඒ වගේම රෝග ඇතිවීම විශේෂයෙන්ම පිළිකා තත්ත්ව ඇතිවීම වගේ දේවල් මේ සඳහා වකුගඩු තත්ත්ව ප්‍රදාහ තත්ත්ව ඇතිවීමට මේක ප්‍රධාන ප්‍රබල හේතුවක් බවට පත් වෙනවා දරුවනේ. රයිට් දරුවනේ අපි මෙතනදී ඔබත් එක්ක කතා කරේ ජල දූෂණය විශේෂයෙන්ම පස්වෙනි ඒකකේ දෙවනි කොටස දරුවනේ ඔබත් එක්ක සාකච්ඡා කරලා අවසන් වුණේ. ඉතින්දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙනවා ඔබත් සමග මේ ඒකකේ ඊළඟ කොටසෙන් ඔබත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ.